හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම අදත් නිර්වාණ බ්ලෙස් කලෙක්ටිව් ආයතනය වෙනුවෙන් ඔය අපි පිළිගන්නවා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න තියෙන අයට කෙලින්ම තමන්ගේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන් මෙතෙන් පටන්. ගරු ස්වාමීන් වහන්සේ එහෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා අහන් ඉන්නවා කිය. මේ ස්වාමීන් වහන්සේ අර කලින් දවසක් දේශනාවකදී කිව්වා අර දැන් අපි පින් බලාපොරොත්තුව දාන දෙනවා නම් ඒක අකුසලයක් කියලා. එතන ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය මළගිය අයට එහෙම ඒ වෙනුවෙන් අපි පින්කම් කරනකොට ඇත්තටම එයාට පින් දෙන්න බලාපොරොත්තු වෙනෝ මේ දාන දෙන්නේ. එතකොට ඒකත් අකුසලයේ ඒක මම ඔබතුමියට විස්තර කරලා දෙන්නම්. ඒක මම මෙහෙමයි. දැන් මේ සංසාරේ යන්න අකුසල් හේතු වෙනවා. සංසාරේ යන්න මොකද්ද හේතු වෙන්නේ? අකුසල් කොටස් දෙකකට බෙදෙනවා. පින් සහ පව් කියලා. හරිද? දැන් මේක මේ අභිධාර්මික විග්‍රහයක් කරන්නේ. හරිද? සංසාරේ යන්න පිනත් හේතු වෙනවා, පවත් හේතු වෙනවා. ඒක නිසා තමයි අකුසල් කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලා ගන්න පින කියන එක අකුසලයේ යටතේ තියෙන සංසාරේ යන්න හේතුවක් නිසා. නමුත් ඒ සංසාරේ යනකොට පින සැප විපාක දෙනවා. මොන විපාක දෙනවද? සැප විපාක. පව දුක් විපාක දෙනවා. තේරුණා? එතන අකුසල් කියන්නේ සංසාරේ යන්න හේතු වෙන නිසා. කුසල් කියලා කියන්නේ සංසාරය විඳලා දානවා, නැති කරලා දානවා, විනාශ කරලා දානවා. එතන කුසල් කියලා කියන්නේ බලාපොරොත්තු විරහිත ක්‍රියාවන්. බලාපොරොත්තු විරහිත දේවල් වැඩ කිරීම. බලාපොරොත්තු විරහිත සිතුවිලි. එතකොට දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන වැඩක් කරාම ඒක සංසාරයන්ට හේතු වෙනවා. කෙනෙක්ට බලාපොරොත්තුවක් නැහැ. තුව වැඩක් කරන්න පුළුවන් නම් එයාගේ ඒ වෙලාවට ක්‍රියාවක් විතරයි තියෙන්නේ. ඒ සිත පිහිටන්නේ නැහැ කොහේවත්. කර්මය සකස් වෙන්නේ නැහැ. හිත නිදහස් වෙනවා. අන්න ඒකයි කියන්නේ. තේරුණාද? තේරුණා ස්වාමීන් වහන්සේ. මේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අහන්නද? අහන්න. මේ දැන් ස්වාමීන් වහන්සේ අර මේ දිනවල අපේ හුඟක් දෙනාගේ මම දන්නේ මම ගත්තොත් දැන් අර හිත නිතරම අපේ කලබලකාරී ඉතින්දී තරහ යන සිතුවිලි ඇතින අවස්ථාව වැඩි. දැන් ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් ඇත්තටම අපි අතීතය ගැන නිතරම හිත යොමු වෙනවා මොනවා වෙයිද? අර ඒ වගේ වෙලාවක අපිට හිත එකඟ කරගැනීමේ හරි අපහසුතාවයක් ඒ වෙලාවට හිත එකඟ කරගන්න අවශ්‍ය නැහැ. ඒ හිත ගැන සිහිය පිහිටවා ගන්නයි අවශ්‍ය. මොකද කිව්වේ? හිත ගැන සිහිය පිහිටවනවා. දැන් හිතේ ඇති වෙන දැන් ඔයාගේ හිතේ ඇති වෙන සිතුවිලි ඒවා ඔයාට නැති කරන්න බෑනේ. හිත ඔයාගේ නෙවෙයිනේ. ඒවා හේතු ඇදුනහම ඒවා හට ගන්නවා. හැබැයි ඔයාට සිහිය නැති වුණාම ඔයා එකෙන් දුක් විඳිනවා. ඒක ඒවට ඇලෙනවා. ඒක ඔයා සිහිය පිහිටවා ගන්න. සිහිය පිහිටවා ගැනීම තුළින් හිත නිවා ගන්න පුළුවන්. හරි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හරි. ස්වාමීන් වහන්සේ ඊළඟට සුනේත්‍රා අතුක්කොරළ මහත්මිය ප්‍රශ්න අහන්න ඉන්නවා. සාමාන්‍යයෙන් මන්ට දැනගන්න තියෙන අර මේ අභිධර්මයේ කියලා තියෙනවනේ අර අපි කලින් හදපු ෆිල්ම් එක තමයි අර දැන් බලන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් අර ෆිල්ම් එක සිද්ධි අනුපිළිවෙලට මේ දාලා හදන හින්දා එතකොට මේ අපේ ජීවිතේත් ඒ විදිහටම අනුපිළිවෙලට සිද්ධ වෙන එකද දැන්? නෑ. එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ අභිධර්මයෙන් වාට උත්තරයක් දුන්නොත් අපි ඇහෙන් බලන රූප දකින්න සිතට කියන්නේ චක්කු විඥානය කියලා. කනෙන් අහන සිතට දැන් මේක හැමෝටම ඕනේ නැහැ. මම අහපු හින්දා කියන්නේ සෝත විඥානය. ඊළඟ නාසයේ ගඳ සුවඳ දැනගන්නවට කියන්නේ ගාන විඥානය. දිව රස දැනගන්නවට කියන්නේ ජීවා විඥානය. කය පහස දැනගන්නවට කාය විඥානය කියලා කියනවා. එතකොට ওই විඥානය පහළ වෙන හේතු දෙකක් නිසා අතීත හේතු. ඒ තමයි මේ කියන්නේ පව් කරපු නිසා පින් කරපු නිසා. එතකොට අපි විඥානය දෙකට බෙදනවා කුසල විපාක හා අකුසල විපාක කියලා. තේරුණාද? එතකොට මේ විඥාන පොඩ්ඩක් ඉන්නකො. එතකොට විඥාන 10ම පහළ වෙන්නේ මීට පෙර හේතුවක් නිසා. මේ මොහොතේ හේතුවක් නිසා නෙමෙයි. අන්න ඒක නිසා තමයි කියන්නේ ඔබ හදපු දෙයක් තමයි බලන්නේ කියලා. පැහැදිලිද? එතකොට මීට පෙර කියලා කියන්නේ අපි මැරෙන්න කලින් ඒවා විතරක් නෙවෙයි. මේ මොහොතෙන් පිටිපස්සට තියෙන හැම මොහොතක්ම පෙර සිද්ධියක්.
එතකොට ඒක නිසා දැන් ඔයා ඊයේ කරපු දෙයට අද ඔයා ඊයේ අපි කියමු හොඳ දෙයක් කරා නම් සමහරට ඒක ප්‍රතිඵලය වාට අද දකින්න පුළුවන්. ඔයා මේ තප්පරයට කලින් තප්පරේ යමක් කරා නම් ඒ ප්‍රතිඵලය වාට දැන් දකින්න පුළුවන්. ඒ වුණත් ඒක අතීතයට තමයි අයිති වෙන්නේ. පාඩ මං කියන්නේ තේරුණාද? ඒ නිසා අපි කාටවත් ස්ථීර එක පෙළට එන විපාක සිතුවිලි වාරයක් නැහැ. ඒක අපිට එන විදිය කියන්න බෑ. මේ එතනින් ගියාට පස්සේ නමුත් අපිට විපාක ලෝකයක තමයි අපිට විඳින්න වෙන්නේ. ඒ විපාක ලෝකය නිසා අපි අලුත් සිත්වල් පහල කරගෙන, ජවන් සිත් පහල කරගෙන ඒවට ඇලෙනවා, ගැටෙනවා, ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඔව් හම්බුනේ. එතකොට මේ දැන් අපි සමාදාන අපි කියන්නේ අපි කියන්නේ හිතන දේවල් නෙමෙයි, කියන්නේ අපිට හිතෙන දේවල් කර්මයට නිසා වෙන්නේ කියලා. දැන් ඒ විදිහට හැමදේම කර්මය නෙමෙයි. ඔයා දැන් මේ අභිධර්මය අහලා ඔයා හරියට තේරුම් අරගෙන නැහැ. ඒ කතාවෙන් පේනවා. දැන් මම ඔයාලට උදාහරණයක් කියනවා. අන්න ඒකෙන් ඔයා පටලැවිල්ල එක ලියා ගන්න. දැන් ඔයාට ඔයාගේ මහත්තයා හරි ළමයි හරි බැනලා තියෙනවද? අම්මලා තාත්තලා වැන්නලා තියෙනවා අනිත් කට්ටිය කියන්නේ යාළුවන්ගෙන් හොඳට කඩ පිරෙන්න බැනලා තියෙනවද? ඔව් බැනලා තියෙනවා. හොඳට කඩ පිරෙන්න බැනලා තියෙනවා නම් එතකොට ඔයාට බැනුම් ගහන්න හම්බ වෙච්ච එක පෙර කර්මය නිසා වෙච්ච දෙයක්ද දැන් වෙච්ච දෙයක්ද? ඒක කලින් වෙච්ච මේ මොහොතට කලින් වෙච්ච මොකක් හරි දෙයක ප්‍රතිවිපාක. ඒක පෙර සිද්ධියක් නිසා. හැබැයි ඔයාට බැන්නම හිත රිදෙනවද හිත සතුටටපත් වෙනවද? නොතේරුම් කමට ඉතින් මගේ හිත රිද්ද ගන්න පුළුවන්. තේරුම්කම පස්සේ වෙලා ගමු. දැන් මං අහන්නේ එහෙම කවුරු හරි කන පිරෙන්න බැන්නම තමන්ගේ ඇතුළ තරහ යනවා, අවුල් වෙනවද? එහෙම නැත්නම් නිවෙනවද? අවුල් වෙනවා. අන්න ඒක පෙර කර්මය නෙමෙයි. දැන් අන්නේ පහළ වෙන සිත් පෙර කර්මය නෙමෙයි. ඒක ඔයාගේ හිත দমনය වෙච්ච නැති නිසා ඔයා වර්තමානයේ පහළ කරගන්න එක. තේරුණාද? දැන් තව කෙනෙක් ඉන්න පුළුවන්. ඔයා බුදුහාමුදුරන්ට ගිහිල්ලා බැන්න නම් එයාට එහෙම එකක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා තව මිනිස්සෙක්ට ගිහිල්ලා බැන්න නම් එහෙම ගන්න වෙන්න පුළුවන්. මොකද හිත අන්න ඒ කැලේ තමයි අපිට තියෙන්නේ උත්සාහය, වීරිය, සතිපට්ඨානය, ධර්මදේශනාව ඒ හැම දෙයක්ම උදව් කරගත්තොත් හිත দমনය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔව් හාමුදුරනේ මට මේ විශේෂ සිද්ධියක් එක තමයි විශේෂ දෙයක් අහලා තමයි මම ඒකේ විදියට ආව දැන් අපිට සමහර මම කියන දේ තේරුම් ගන්න ඉස්සෙල්ලා එතකොට ප්‍රශ්න ලියන්න. ඒක තේරුණා. එතකොට දැන් ඔයාලට තේරෙන්නේ යම් දේවල් කෙලිම ඩිරෙක්ට් එකෙල්ලේ කර්මයට සම්බන්ධයි. යම් දේවල් එකෙල්ලේම කර්මය හා සම්බන්ධ වෙන්නේ නෑ. එතකොට අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරු කියන්නේ මම සියල්ල කර්මය කියලා පනවන්නේ. අන්න ඒක නිසා තමයි අපිට උත්සාහ කළා වීර්ය කළා යමක් වෙනස් කරගන්න පුළුවන් කියලා තියෙන්නේ. පැහැදිලිද? ඔව් හාමුදුරනේ. හැබැයි කර්මය හා සම්බන්ධ නොවෙන්නේ නැහැ. ඒ නිසා ඒක කර්මය හා යම් කොටසක් අපේ සිතුවිලි සම්බන්ධ වෙනවා. සමහර කොටසක් අපිට අපි ජීවිතය අලුත් කරගන්න, ජීවිතය වෙනස් කරගන්න, හිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න, නිවර්ාණය සාක්ෂාත් කරගන්න උදව් කරගන්න පුළුවන්. නැත්නම් තව තීන අපායට වඩා ලොකු අපායක් හදාගන්න, තීන අපායට වඩා දෙව්ලොවක් හදාගන්න, තීන ලෝකෙට වඩා හොඳ මානසික ස්වභාවයක් හදාගන්න, දුප්පත්කමට වඩා පොහොසත්කමක් හදාගන්න, පොහොසත්කම දුප්පත්කමක් කරගන්න ඕනම තැනකට Tamanට ඒ ලැබෙන අලුත් අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නිවන් දකින්න. නිවන් දකින්න උන ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුදහම සර්ව අක්‍රියවාදී නේ, කර්මවාදී නේ. ඒ කියන්නේ ජීවිතේ වෙනස් කර. ඒ කියන්නේ අපිට හැම තප්පරයකදීම පෙර කර්මයට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වගේම අලුත් ජීවිතේ අලුත් අවස්ථාවකුත් හම්බ වෙනවා. ඔව් හාමුදුරනේ. ඒකටම පොඩි සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අහන්න. එතකොට දැන් අපිට මේ ජීවිතේ අපිටම මොකක් හරි සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අයියෝ මට දැන් හිතිච්ච දේ ඇයි ජීවිතේ කලින් හිතුන්නේ නැත්තේ වගේ දේවල් හිතෙනවනේ. එතකොට ඒකට ඔය විදිහට ගත්තොත් ඒක දැන් එතනදී ඒ අර වාගේ භාවිතය. ඒකට හේතු වෙන කර්මයනේ පුරුද්ද. අර නිකන් මේ ගිය හකුරට නාඩන්නේ තීන හකුර රැකගන්නේ කියලා නෙමෙයි ඔයා පුරුදු කරලා තියෙන ගිය හකුරට අඬන්න බෑ පුරුදු වෙලා තියෙන. ඒක හේතුව. ඒ කියන්නේ මිනිස්සු භාවිතා කරන සිහිය පිහිටා ගන්න බැරි වුණාම භාවිතා කරන විදිහට තමයි කල්පනා කරන්නේ. ඔයා දුක් වෙන්න පුරුදු වෙලා තියෙනවා දුක් වෙන්න පුරුදු වෙනවා. සතුටු වෙන්න පුරුදු වෙලා තියෙනවා සතුටු වෙන්න පුරුදු වෙනවා. ඔය පුරුදු ජාලාවක් නේ යන්නේ. ඒක නිසා අර මිනිස්සු Tamanට ජීවිතය අලුත් කරගන්න ලැබෙන වෙලාවේ සිහිය නැති නිසා පුරුද්දට වැඩ කරන්නේ. රොබෝලා වගේ. හරි හරි. මම තව ප්‍රශ්නයක් කෙනා අහන්න පුළුවන්ද? අහන්න.
දැන් හාමුදුරනේ මේ නිවන් මාර්ගය අනුගමනය කරනකොට අර මේ කියලා තියෙනවනේ මේ හැඟීම් තියාගෙන හැඟීම් තිබිලා බැඳීම් නැති වෙලා යන්නේ කියලා. ඔව්. එතකොට මේ ඒක මේ හිතලා වීරයෙන් අතාරින්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් බැඳෙන එකේ අර ආදීනවය දැකලා අතහැරෙන එකක්ද? ආදීනවේ දැකලා අතහැරෙන එකක්. ඒ කියන්නේ හාමුදුරුවෝ මේ අර උදාහරණයක් කියලා තියෙනද ගිනි අඟුරු තියනකොට මේ ඒකට අර වතුර දාන්න එපා හැමම නිවෙන්න අරින්න කියලා. එතකොට අපි දැන් එහෙමම නිවෙන්න අරින්න කියලා නෑ. එහෙමම ගිනි තියලා දාන්න කියලා තියෙනවා. ගිනි තියලා දාන්න කියලා. එතකොට ඒ කියන්නේ අපි දැන් කවුරු හරි ඒ අපි කියන්නේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් නිසා විඳ ඉන්නවනම් මම ඔයාලට තා ප්‍රශ්නයක් ගෙනල්ලා දානවා. ඔච්චරයි කරන්නේ. එතකොට ඒක දිගට දැන් අපේ කවුරු හරි මැරුණාට පස්සේ හරි ඒ දේවලින් අර හිත දිදිලම තමයි ඒක හැදෙන්න ඕන කියන එක වගේ නේද හම්බුනේ. ඔය ඉතින් මොලේ නැත්තම් රිදිලම තමයි හැදෙන්න තියෙන්නේ. රිදිල කොටත් හැදෙන්න බැරි නම් ඉතින් බෑම තමයි. හරි හම්බුනේ ඒක තමයි බොහොම ස්තුතියි. නිෂාදී ඔයාලා ප්‍රශ්නයක් අහන්න ඕනද? ඔව් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නටම සම්බන්ධ එකක් තමයි මගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක මට අර කනෙක්ෂන් ලොස්ට් වෙවි තිබුණේ. ඒක හරියට ඇහුන්නේ නැති නිසා මෙතනත් සමහරට උත්තර කියෙවෙන්නේ නැති. මං චුට්ටක් මටත් අර ඒ කියන්නේ අර මටත් ප්‍රශ්නයක් තියෙනවා. අර අපිට අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ අර ඒ විපාකයක් කියන එක පෙර කර්ම ඔයාගේ ප්‍රශ්නෙට කනෙක්ෂන් ලොස්ට් එකක් නිසා තමයි ඔයා නැවත රෙකෝඩින් එක දැම්මම අහගන්න. එහෙමයි හාමුදුරනේ තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ දැන් මේ දවස්වල දැන් අර දැන් කියන්නේ විතර දැන් අපි හිතේ ඇති වෙන්නේ මොනවද කියලා කියන්නේ දැන් අර ඒ ටිකක් අපි ගැන අපි තමන්ගේ හිත ගැන ඉතින් සෙවිල්ලෙන් සාමාන්‍ය විදියට ඉන්නවා. එතකොට දැන් මේ දවස්වල අර රටේ සාමාන්‍ය විදියටද? නෑ බණ අහන්න කලින් ඉතින් එහෙම මේ හිතේ මොනව හිතුණාද කියලා දන්නේ නෑනේ. දැන් ඉතින් අර මට හිතෙන දේවල් ගැන මම දන්නවා ඉතින් කියන්නේ මට මෙහෙම හිතෙනවා එහෙම කියලා. එතකොට දැන් අර මේ දවස්වල දැන් මම අර FB එහෙමත් යනවා බලනවා. ඒ කියන්නේ දැන් හිතගෙන ඒක මම නවත්තන්නේ නැහැ. හිතලම් බලනවා. එතකොට මට මගේ හිත පරීක්ෂා කරගන්න ලේසි කියලා වගේ හිතනවා. ඒ කියන්නේ එතකොට මට නිකන් අර කමෙන්ට් යනවා. දැන් අර ගොඩක් අය දැන් සමහර අය නිකන් අපි හිතන්නේම නැති පැති ගැන හිතනවා. අර සමහර වෙලාවට හිතන්නේ මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේම නැද්ද? ඇයි තේරෙන්නේ නැත්තේ කියලා නිකන් මම විඳින් මට නිකන් හිතේ අර මේ හිත ඇතුලෙන් නිකන් වෛරයක් වගේ වෛරයකුත් නෙමෙයි ඒක මොකද්ද කියලා කියන්නේ ඇත්තටම තේරෙන්නේ නැහැ සමහර කලකිරීමක්ද වෛරයක්ද තරහක්ද මොකද්ද කියලා කියන්න තේරෙන්නේ සමහර මිනිස්සු මෙච්චර මෝඩද කියලා වගේ ආතකද මේක ඉතින් මට හිතන විදිය වෙන්නේ නැති එක මගේ අදහසට අනුව ඉතින් නිතර එහෙම එකක් මේ දවස්වල දැන් බලනකොට තේරෙනවා සමහරට ඒගොල්ලොන්ට හිතනවා ඇති අපි මෝඩයි කියලා ඔයාලා මෝඩයි ඔව් මම අපි මෝඩයි කියලා ඔව් එහෙමත් හිතුණා දැන් ඒක මම එයාලා මෝඩයි වගේ හිතන වගේ ඒ මිනිස්සුන්ට පේනවා ඇති අපි මෝඩයෝ කියලා හිතනවා මට ඒක කිසිම වරදක් නැහැ ඒක තේරුණා මෙහෙම මේ ලෝකෙ මෝඩයෝ විතරයි තියෙන්නේ ඇත්ත කතාව එච්චරයි ඒ නිසා උන් අපි මෝඩය කියලා හිතුවත් අපි උන් මෝඩය කියලා හිතුවත් ඒක කිසිම වරදක් නැහැ ඒකට සංජය ඒ වගේ වෙලාවට හිතන්නේ ඒ වගේ වෙලාවට ඇත්තම කතාවක් කියන්න මේ ඒක මියුට් කරලා හරි හරි දැන් අර එයා අහපු ප්‍රශ්නේ මට තේරුණා එයා අහන්නේ මේ වෙලාවේ කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලානේ දැන් මේ ලංකාවේ තියෙන කරන්ට් සිටුේෂන් එකේදී මොකද්ද කරන්න ඕනේ කියලා ඕකෙට මේ බුදුහාමුදුරුවෝ දීපු උත්තරයම මම දෙන්නම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ මේ එක ආරාමයක ඉන්නකොට අන්‍ය තීර්ථකයන්ට බුදුහාමුදුරුවෝ ගැන ලොකු ඉරිසියාවක් කොහොමකමක් තිබුණනේ මොකද බුදුහාමුදුරුවෝ සත්‍යවාදී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරාම තරුණ ළමයි එකට එකතු වෙනවා ඒ වගේ හරි කෙනෙක් පිරිසුදු මිනිස්සෙක්නේ එතකොට අර අන්‍යාගමිකයන්ගේ කීර්තිය නැති වෙලා ගියා ඒ මොකද බුදුහාමුදුරුවන්ට ගොඩක් මිනිස්සු සලකන්න ගරු කරන්න ගත්තා ඒ දේශනාවට ඒ ධර්මය පිළිපදින්න ගත්තා ලං වෙන්න ගත්තා එතකොට අනිත් අයට තියෙන ලැබීම් නැති වෙලා ගියා එතකොට ඒගොල්ලෝ ප්ලෑන් එකක් හැදුවා ඒගොල්ලෝ කල්පනා කරා මේ මුන්නහසේ තව කාලයක් මේ ප්‍රදේශෙ හිටියොත් අපි ඉවරට මිවරයි මිනිස්සු ධර්මය දැනගත්තාම අපිට මේ ජීවිකාව ගෙනියන්න බෑ කියලා
එතකොට කිව්වා සුන්දරී කියන කාන්තාවක් ඒ ප්‍රදේශයේ හිටපු ලස්සන කාන්තාවක් ඒ මිලට වැඩ කරන කාන්තාවක් ගෙනල්ලා කිව්වා ඔයාට අපි යම් මුදලක් දෙන්නම් ඔයා මෙන්න මේක කරන්න බුදුහාමුදුරුවෝ හම් වෙන නිතරම යන්න ඒ ඉන්න තැන ආරාමයට යන්න ගිහිල්ලා කාලයක් ගිහිල්ලා එන්න ගියාට පස්සේ මේ අපි ඔයාට මිලක් ගෙවන්නම් කියලා. ඉතින් කාන්තාව කැමති වුණා අර බුදුහාමුදුරුවෝ කීර්තිය තියා යනවා කුටිය වටේ කැරකෙනවා විදිනවා රවුම් ගහන වෙනවා. ඔහොම කාලයක් යද්දි අන්‍ය තීර්ථක මිනිස්සු අතර කතාවක් ඇති වුණා මෙන්න මේ සුන්දරී කියන කාන්තාව නිතරම අරහෙට අපි ජේතවනාරාම කියලා යනවා එනවා හරි මේ හාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවොත් එක්ක ලොකු හිතවත්කම් බැඳීම් හදාගෙන ඉතින් අද කාලේ කියන විදියම තමයි හිතා ගන්නකො ඊට පස්සේ අන්‍ය තීර්ථක බැලුවා දැන් නියම වෙලාවක දැන් මිනිස්සු අතර කතාවක් යනවා බුදුහාමුදුරුවෝ මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා එයාව මරණ රාත්‍රියේ බුදුහාමුදුරුවෝගේ ආරාමෙම වල දැම්මා වල දාලා ඒගොල්ලොම කතාවක් හැදුවා. හරියට මේ ලංකාවේ දැන් මේ දවස්වල දේශපාලඥයෝ වගේ. ඒගොල්ලොම කතා හදනවා. හරිද? ඒගොල්ලොම කතාවක් හැදුවා කොහොම මේ නිතරම ජේතවනාරාමයට ගිය සුන්දරී කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හොයන්න ගත්ත හැමතැනම හොයාගන්න නැහැ. ඊට පස්සේ ඒගොල්ලොම කතාවක් හදලෙව්වා. බැලුවනම් හරි ජේතවනාරාමයට තමයි අන්තිමට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? මිනිස්සු කොහොමවත් හොයන්න බලන්නේ නැහැනේ. දැන් ඊයේ පෙරේද වෙච්ච දේ දැක්කනේ. සිද්ධියක් වුණාම හොයන්න බලන්නේ මිනිස්සු මොකද කරේ? කඩාගෙන වැදුන ජේතවනාරාමයට අන්‍ය තීර්ථකයෝ බැලුවා අතට බලපන් මෙතන බාන්න මරණේ හවුණා. අහුණාට පස්සේ මොකද වෙන්නේ? ජේතවනාරාමෙද මොකද්ද පන්සල කියලා බුදුහාමුදුරේ කාලේ හිටියේ කොහෙද කියලා මම මතක නැහැ. ඒක කුඩු වෙන්නම ගැහුවා ඉතින්. අද වගේම කියලා හිතා ගන්න ඒතකොට තේරෙනවනේ 2600ක් ගියාට ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට ශ්‍රාවකයන්ට නිතරම බණින්න ගත්තා. මුන්ට කාලා බීලා නිකන් ඉන්න බෑ. ඔන්න දැක්ක නේද කරපු හපංකම් කියලා. දැන් මේ රජය මේ වෙලාවෙත් අර අරගලයක් ළමයි කරේ. ඒ ළමයි අරගලේ කරේයි. ලංකාවේ කන්න නැහැ, බොන්න නැහැ, ගෑස් නැහැ, පොලිං වල මැරෙනවා. ඒ විතරක් නෙවෙයි පාලකයෝ හොරු කියලා අත පණ අපිට ඔප්පු වුණා. ඒ ඔප්පු වෙද්දි තවදුරටත් නිහඬව ඉන්න බැරි නිසා ඒ තරුණ ළමයි ඒක පිට කරා යම් විදියකට. හරිද? ඒක ඇත්තටම හොරු මංකොල්ලකාරයෝ අපිව පාලනය කරන්න සුදුසු නෑනේ. ඒක රටකට මෙච්චර දියුණු ලෝකෙ සුදුසු නෑ. එතකොට ඒව අස්පනා අපිට ඔප්පු වෙලා තියෙද්දි ඒවට එරෙහි වුණා. ඊට පස්සේ මොකද කරේ? රජයේ හමුදාව කඳවුරු වල පුහුණුව දුන්න අතෙන්ට අරගලයට ඇවිල්ලා ගහන්න. ඊට පස්සේ එක සෝෂල් මීඩියා මාධ්‍ය පාවිච්චි කරලා හාමුදුරුවෝ ජාතිවාදී අවුස්සල බැලුවා. ඒක හරිය. එක කරලා අර අන්‍යාගමිකයොත් එදා කාලේ මේ වගේ දෙයක් තමයි කරේ. බුදුහාමුදුරුවන්ට තිබිච්ච ඒ ධර්මයට තිබිච්ච තරුණ කට්ටිය ගොඩක් අය මහාන වෙනවා. ඒකට එන නිසා. දැන් අපේ ආරාමයටත් එහෙමයි. මිනිස්සු වටේ ඉන්න පන්සල් වල එක ඒවා බොහෝ හැමෝම නෙවෙයි බොහෝ පන්සල් වල හදනවා. පුළුවන් තරම් කතා හදනවා. දැන් මේ වෙලාවෙත් කතාවක් හදනවා හාමුදුරුවෝ සෙට් එකක්. මම ඇමතිවරු ගෙනල්ලා මේකේ හංගගෙන ඉන්නවායි කියලා. ඉතින් ගමේ යන ගමේ ළම මිනිස්සු ගමේ අය හිතවත් මට ගොඩක් හිතවත් මගේ ඉපදිච්ච ගමනේ. ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා ඇත්තද හාමුදුරුවනේ කියලා. ඉතින් මම ගෝ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඇවිල්ලා බලන්න මම ඉඳ දෙන්න. ඔක්කොම බලන්න ඉඳ දෙන්න. මෙහෙ තාප්ප ගහලා නැහැනේ. ඇවිල්ලා බලන්න කියලා. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා බලලා යනවා. එතකොට දැන් තේරෙනවා ওই වගේ කතා හදන බුදුහාමුදුරු ජීවමාන කාලෙත් ඕක වුණා. ඊට පස්සේ මොකද උනේ? බුදුහාමුදුරට ආනන්ද හාමුදුරුවෝ කිව්ව යෝජනාවක් කරා අපි දැන් මේ ප්‍රදේශය අතහැරලා යමු නේද කියලා. බුදුහාමුදුරුවෝ අපිට පැහැදිච්ච වෙන ප්‍රදේශ තියෙනවා. පැහැදිච්ච තැන් තියෙනවා. අද වගේ වෙන රටවල් වලට යමු නේද වගේ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවානේ. ඒක විසඳගෙන යන්න ආනන්ද එතෙන්ට ගිහින් මේ වගේ ප්‍රශ්නයක් අතර ආකුවේ තව තැනකට යනවා. බුදුහාමුදුරුවෝ ක්‍රියාවෙන් ආදර්ශයක් දෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාම පලා යන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණාම ඒක විසඳ ගන්න. ඒකට මූල දෙන්න. ඒක තමයි බුදුදහම. අටලෝ දහමට කම්පා නොවන ධර්මයක් නේ දේශනා කරන්නේ. ඒක ප්‍රැක්ටිකල් කරාද නැද්ද කියලා බලා ගන්න අවස්ථාව. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත යනකොටත් ගෞතමයන්ට බුදුහාමුදුරන්ටත් බැන කුණුහරුප කියන්න ගත්තා. මිනිස්සු අවලාද කරන්න ගත්තා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට අපිට දැන් පිණ්ඩපාත යන්න බෑ. ඇයි යන්න බැරි? මිනිස්සු අපිට නිතරම දොස් කියනවා බුදුහාමුදුරනේ මේ සිද්ධියත් එක්ක. ඒතර බුදුහාමුදුරනේ අද වගේ දැන් ගෝට ගෝහෝම් වගේ එකක් කටපාඩම් කරෙව්වා. බුදුහාමුදුරුවෝ මෙන්න මේක කටපාඩම් කරගන්න. ওই බණින හැම එක්කෙනාටම ගිහිල්ලා ඕක කියන්න කියලා. හරිද? ඒ දැන් ස්ලෝගන් එකක්. මොකද්ද කිව්වේ? අභූතවාදී නිරයන් උපේති. හරිද? බොරු කියන කට්ටිය නිරේම තමයි උපදින්නේ. යෝචාපි කත්තන්න කරොමිතිහ. යම් කෙනෙක් වරදක්කට වරදක් කරේ නැහැයි කියනවනම්
ඒ හරිද උබෝපිතේ පෙච්ච සමා භවಂತಿ. ඒ කියන්නේ උබේ කියන්නේ ඒ දෙකොට්ටාසෙම නිරේදි සමතෙන් ගන්නවා. කොහෙද සමතෙන් ගන්නෙ? නිරේදි. නහීන කම්මා මනුජා පරත්ත. ඊට පස්සේ නිරේ පුදුනාට පස්සේ දෙගොල්ලන්ටම පුළුවන් හොඳටම දුකටපත් වෙන්න කියලා. ඒකට කැමතිලා මොකද්ද කිව්වේ? ඒකට කැමතිලා ඔයගොල්ලෝ අපිට චෝදනා කරන්නේ. ඒක කවුරුද දෙගොල්ලෝ? අභූතවාදී නිරයන් බොරු කියන කෙනා. ඒ කියන්නේ වෙච්ච නැති දෙයක් උණයි කියලා කියන එක හරි වෙච්ච දෙයක් නොඋණයි කියලා කියන එක හරි තමයි බොරුව කියලා කියන්නේ. හරිද? එතකොට එයාත් ඒ වගේම යෝචාපි කත්තන්න කරෝපි කියන්නේ නොකරපු දෙයක් කරයි කියන කෙනාත් බොරු කියන කෙනාත් ඒ දෙන්නම මොකද වෙන්නේ? ওই දෙක කොටස් දෙකම එක තැනකදී හම්බ වෙනවා. ඒ කොහෙද? නිරේදී. උබෝත තේපෙච්ච සමා භවಂತಿ. ඒගොල්ලෝ නිරේදී සමතන් ගන්නවා. නහින කම්මා මනුජා පරත්ත. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලන්ට අනුභව කරන්න වෙන්නේ දුක. තමන් කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි අනුභවණය කරන්න වෙන්නේ. මොකද යාලට ඕනුනේ දුකටපත් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයොත් මේ බුදුහාමුදුරුවෝගේ බණ අහන පිටිස් දුකටපත් කරන්නනේ. ආයේ කැමති දේ යන්න ලැබෙනවා යාලට එතෙන්දි කියලා කියනවා. එතකොට දැන් මම මේ අවස්ථාවේ ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? යුක්තිය කතා කරන්න. යුක්තිය. තමන් දන්න. තමන් දෙයක් ගැන කතා කරනකොට හොයලා බලන්න. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා දුෂ්ටසිතින් කියන මෙහාට පහර දෙන්න ඕන මෙහෙ මෙන්න මේ වගේ හොරු හංගන් ඉන්නවයි කියලා. පහර දෙන්න ඕන. එතකොට එයා ගිහිල්ලා තව එක දෙක කරලා තව කෙනෙක්ට කියන්නේ તો අන්න හොයලා බලන්න ඕන. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මගේ ගාවට මම බය නැහැ මැරෙන්න මගේ ගාවට එනවා යම් මිනිස්සෙක් වැරදි වැඩ කරපු. එයා ඇවිල්ලා පිළි අරගෙන නිවැරදි වෙන්න ඉන්න ඉඩ ඉල්ලුවොත් ජීවිතේ ඉල්ලුවොත් මම මේ නතර කරගන්නවා. මම ඒකට බය නැහැ. තේරුණාද? අර වෛද්‍යවරයෙක් කිව්වේ කවුරු දෙපැත්තෙන් කවුරු ආවත් රෝගියෙක් නම් රෝගියෙක්. අන්න එතන තමයි මම ඉන්න තැන. ඒ වගේම ලෝය කෙනෙක් කියන්නේත් එහෙමයි. එයාට හරිද වැරදිද කියලා අධිකරණ විනිසුරුතුමා තීරණය කරයි නීතියට අනුව. නමුත් පෙනී සිටීමේ අයිතිය ලෝය කෙනෙක්ට තියෙන ඕන කෙනෙක් වෙන්නේ. අපි අධිකරණයේ වරදකාරයෙක් වෙනකන් කවුරුවත් වරදකාරයෙක් නෙවෙයිනේ. ඒ වගේම තමයි මමත් යම් මනුස්සයෙක්ට මගේ ගාවට යහපත් මිනිසුන්ටත් එන්න පුළුවන්. අයහපත් මිනිසුන්ටත් එන්න පුළුවන්. ඕනම වෙච්ච ලාකට මගේ ගාවට ආවොත් පිහිටක් හොයාගෙන මම ඔහුට පිහිට වෙනවා. ඒ පිහිට වෙනයි කියන එකෙන් කියන්නේ ඔහු නිවැරදි කියන එක නෙවෙයි. මම උට කඩේ යන්නේ නැහැ. නම් ඔහුට මගේ ධර්මයෙන් උදව්වක් ඕන නම් මානසික පීඩාව නිවා ගන්න ඕන නම් ඒ අජාසත්තට බුදුහාමුදුරුවෝ පිහිට වුණා වගේ. ඒ තාත්තා මරිච්චගේ පශ්චාත්තාපය නිසානේ ශ්‍රමණය හොයන් ගියේ. ඒ පිහිට මගේ ගාව කවදත් තියෙනවා. ඒක තමයි මගේ ඩියුටි එක. ඒක තමයි මගේ යුතුයකම. ඒක කරන්න මම බය නැහැ. හරිද? ඒකෙන් කියන්නේ මෙහි කවුරුත් මැති ඇමතිවරු එන්නේ නැහැ. මොකද මම අරගලේ මුල ඉඳලම සක්‍රීය දායකයෙක් මගේ ගාවට එයිද? ඇයි අරගලේට මම දායක වුණේ? වෙන මොකක් නිසා නෙවෙයි. ඒ මිනිස්සුන්ට කරන අසාධාරණකම් නිසා. මිනිස්සුන්ට හරියට පහත් ලෙස සැලකුවා. මිනිස්සු ඒ කියන්නේ මේ ඇවිල්ලා දුකටපත් වෙලා ඉන්න මේ අවස්ථාවේ යුක්ති සහගතව දුකටපත් වෙන්න ඕන අවස්ථාවක් නෙවෙයි. හොරකම නිසා, වංචාව නිසා, කපටිකම නිසා තමයි මිනිස්සු දුකට වැටලා ඉන්නේ. ඒකට ඕන තරම් මේ අවුරුදු දෙකේ උදාහරණ තියෙනවා. දැන් ගෝඨාභය මහත්තයාට ඡන්ද දීලා ගෙනාවේ පිටරටින් වලින් ඡන්ද දුන්න හොඳ සිස්ටම් එකක් හදා දෙයි කියලා. නමුත් එතුමා මොකද්ද කරේ? පිරමීඩ් බිල්මායකට මහදවල් කෝටි 800ක් හම්බ කරගන්න, බිලියන 800ක් හම්බ කරගන්න අවස්ථාව දුන්න රුපියල්. ඒකෙන් ඇත්තටම 100,000 ගාණක් ඉස්කෝල විතරක් හදන්න තිබුණා. ඒ කියන්නේ අපි කියමු ළමයි 500ක් විතර ඉන්න ඉස්කෝල විතරක් 100 ගාණක් හදන්න තිබුණා. හයිවේ එකක් හදන්න. මේ මහජන මුදල් මහදවල් මංකොල්ල කන්න ඉඩ දුන්නා. එයා 3-2 බලය පාවිච්චි කරලා බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ එන්න වරන් හදලා දීලා මුදල් ඇමතිකම දීලා තමයි ඒ ටික කෙරෙව්වේ. එතකොට ඒ වගේ අය රට පාලනය කරන්න ඕනද? එතකොට මේ ළමයි වැරදිද? එතකොට මම ගන්න ඕන රජයේ පැත්තද මේ පැත්තද? මම ගන්න ඕන අර අහිංසක මිනිස්සුන්ගේ පැත්ත. තෙල්ලව කීයක් ගේන්න පුළුවන්. ඊළඟට අවන්ගාඩ් එකට ලංකා රජයට හම් වෙන්න තියෙන මුදල් අවභාවිතා කළ අවන්ගාඩ් එකට ආයුධ නැව් මැද තියාගෙන සම්පූර්ණ හම්බ කරගන්න ඉඩ දුන්නයි මොකද්ද? හිතවත් ගෝඨාභයගේ යාළුකම නිසා. ඊළඟට දිලිත් ජයවීර බිස්නස් කාරයට මේ මහජන රජයට ලැබෙන්න තියෙන මුදල් පිටට දීලා හම්බ කරගන්න දුන්නා. ඒතකොට මහ ජනතාවට ගෑස් එකක් ගන්න විදියක් නැහැ. හාල් කිලෝ එකක් ගන්න විදියක් නැහැ. නමුත් ඒ වගේ මහ ජනතාවට සතු දේවල් මහ දවල් මංකොල්ල කන්න ඉඩ දුන්නා. එතකොට එයා ඉන්න ඕනද එතන? යන්න ඕන. එතන මහින්ද රාජපක්ෂත් එහෙම සුනාමි සහනයේ ඉඳලා වංචා ගණනාවක් කළා තියෙනවා. අන්තිමට දැන් මේ අවසාන මොහොතේදී දැක්ක නේද? දැන් මම දැක්කා හමුදාපති මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා ගෙවල් ගිනිතයපු ඒවා වැරදි කියලා. ඉතින් මමත් කියන ඒවා වැරදි.
මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න හොඳ නැහැ. මිනිස්සුන්ට පහර දෙන්න හොඳ නැහැ. මොකද අධිකරණයක් තියෙනනේ. මේ වෙලාවේ කවදටත් වඩා අධිකරණය සක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ දඬුවම අධිකරණයෙන් ලබා දෙන්න ඕන. අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. රටක නීතියක් තියෙනනේ. ඒක සම්පූර්ණ වැරදි. හැබැයි ඒ රජයේ පැත්තේ කිසිම නාලිකාවක රජයට කඩේ යන කිසිම හාමුදුරු කෙනෙක් කියන්නේ නැහැ මහින්දර මහදවල් ජොනි ජොන්ස්ටන් එක ගෑවිලා අර ළමයින්ට ගහපු එක වැරදි කියලා. එතකොට ඒකෙම පේනවනේ මේගොල්ලෝ කොච්චර රාජපාක්ෂිකද කියලා. එතකොට මේ කියනවා අභූත කතා කියන්නේ. එහෙනම් මේ අවස්ථාවේ හිරේ ඉන්න ඕනේ ඒගොල්ලෝ ඔක්කොම. ඒ කියන්නේ මේ අවස්ථාවේ පොලිසිය මොකද්ද කරන්න ඕන? අරගෙන ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැති නිසා මහ ජනතාව කැළඹෙනවා. ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ ඒගොල්ලෝ ගහලා ළමයින්ට මරුවා. ඒගොල්ලෝ කවදාවත් හිරේ යයිද? හිරේ යන්නේ නැහැ. ඒගොල්ලෝ පොලිසිය විසින්ම මොකද කරන්නේ? උසාවියට වැරදි කරුණු ඉදිරිපත් කළා ඒගොල්ලෝ බේර ගන්නවා. එතකොට මං අහන්නේ අරගලේ වැරදිද? ඊට පස්සේ තවත් අය කියනවා අරගලයෙන් බිලියන ගාණක් නැති වුණලු. අරගලයෙන් බිලියන ගාණක් නැති වුණේ නැහැ. මේ අවස්ථාවේ හරි ලයිට් ටික වතුර දැනුත් මේ ලයිට් යනවා. මේ ජෙනිය වැටෙනවා ලයිට් එනවා. එහෙම වැඩ කරන්නේ. මෙහෙම රටක්ද අපි? නෑ. දැන් මට ඊයේ විදුලි බල මණ්ඩලයේ හිටපු මගේ හිතවතෙක් කිව්වා මේ ජර්මන් වලින් චන්ද්‍රිකාගේ කාලේ අපිට බලාගාරයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ කොමිස් මුදල හම්බුනේ නැහැ කියලා ඒක යවලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම එකක් චීනෙන් සල්ලි දීලා කැඩි පාවිච්චි කරන නොරොච්චෝලේ. නිකන් හම්බ වෙච්ච එක අරගෙන නැහැ Tamanට ලැබිච්චේ. ඉතින් එහෙම දේශපාලඥයෝ අපිට ඕනද? එතකොට අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙවෙයි. රට වටේම ලස්සන මුහුදක් තියෙනවා. රට ඇතුළේ ලස්සන ස්වභාවික සම්පත් තියෙනවා. විශාල ජාන තියෙනවා. විශාල බුද්ධිමත් පිරිසක් නිදහස් අධ්‍යාපන නිසා ඉගෙනගෙන පිට රටවල් වලට යනවා. එතකොට පාලකයෝ ටිකක් පූජකයෝ ටිකක් එකතු කරගෙන මාධ්‍ය ටිකක් එකතු කරගෙන මහදවල් මිනිස්සු මං කරලා කන්න ඉඩ දෙන්න ඕනද? ඒක වැරදි. එතකොට ඒක කවුරු හරි නිවැරදි කියනවනම් මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මෙයා කොහෙද නිරේදී සමතෙන් ගන්නවා. ආයෙක දෙකක් නැහැ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නවා මටත් ඕන ඔය ඕන කෙනෙක් එක්ක හිතවත්කම් තියෙනවා. මට අද ඊයේ නෙවෙයි හිතවත්කම් තියෙනවා. මම තිරියායේ ගිරිහඬු සෑයේ ඉන්නකොට මුළු පාර්ලිමේන්තුවම එනවා. පාර්ලිමේන්තුවේ ඕන කෙනෙක්ට මට කෝල් එකක් ගන්න පුළුවන්. නමුත් මම කවදාවත් මම ඒගොල්ලෝකට ආවම අපි එලවන්නේ නැත් ඒකත් බීලා කතා බහ කරනවා. නමුත් ඒ අනවශ්‍ය දේවල් මම ඕගොල්ලෝගෙන් ඕන තරම් දේවල් ඉල්ලලා තියෙන මිනිස්සුන්ගේ. නමුත් එක කෝල් එකක් දීලා ওই මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ ඇයි මට යහපතක් කරලා වැඩක් නැහැ මුළු රටටම යහපතක් කරලා. මං ඉන්නේ එතන. මට කොහොමත් කන්න බොන්න හම්බ වෙනවා. ඉතින් මට තව දේවල් ලබා දීලා වැඩක් නැහැ මුළු රටම විනාශ කළා. එතකොට අපි ඒකට උදව් කරන්න ඕනද? ඒ නිසා මේ මිනිස්සු කරපු වැරදට හිත කම්පා වෙනවනම් ධර්මයේ කියලා මේ මිනිස්සුගේ හිත සනසන්න මම පසුබට වෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ මේ අවස්ථාවේ අසරණ මිනිස්සු. ඒගොල්ලෝ ගාව රාජ්‍ය බලය තියෙනවා. හොරකම් කරපු ධනය තියෙනවා. ඒගොල්ලන්ට ඕන වෙලාවක ජෙට් එකක් ගෙනල්ලා පැනලා යන්න පුළුවන්. ප්ලේන් එකක් ගෙනල්ලා නෙවෙයි ජෙට් එකක් ගෙනල්ලා යන්න පුළුවන්. හැබැයි මේ ඉන්න අහිංසක මිනිසුන්ට එහෙම යන්න බෑ. මේ දරුවන්ට එහෙම යන්න බෑ. ඒ තත්ත්වයටපත් කරලා තියෙන කවුද? ඒ තත්ත්වයටපත් කරලා තියෙන රාජපක්ෂ පවුලේ අය විතරක් නෙවෙයි. අපිව පාලනය කරපු ආණ්ඩු ගණනාවකින් එකතු වෙලා එක කළා තියෙනවා. ඒ නිසා ඒ ළමයි උත්සාහ කරනවා මේ අවස්ථාවේදී මේ සිස්ටම් චේ පුද්ගලයෙක් බල කරන්නේ නෙවෙයි සිස්ටම් චේන්ජ් එකක් කරගන්න. ඒක හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන්. නමුත් ඒ අවස්ථාවේ මිනිස්සු ඒකට සහයෝගය දෙන්න ඕන. ඒක අන්නේ නිසයි මම ඒකට සහයෝගය දෙන්නේ. ඒකෙදි මම මුලින් ඉඳලම එයාලට කිව්වේ ආදරය, මෛත්‍රිය මම කවදාවත් අරගලයට යන්න හිතියේ නැහැ. මට කතා කරේ පළවෙනි දවසේ ඉඳලා. යන දවසේ ඉඳලා මං ගියේ නැහැ. මම නමුත් ඒ අර රබුක් වෙන ඝාතනය කළ මහදවල් මැරුවේ කොච්චර ඩ්‍රාමා එකක්ද? අපි එච්චර මෝඩද ඩ්‍රාමා එකක් අඳුර ගන්න බැරි වෙන්නේ? බවුසරයට ගිනි තියන මැරෙව පොලිසිය ගාවට එද්දි උන්ට කරදර කරන්නේ නැහැ බන්ධනාගාරයට දාන්නේ නැහැ. අහිංසක මිනිහෙක්ට මහදවල් වෙඩි තියලා මරනවා. ඇයි මේ අරගලේ ළමයි එලවන්නේ එක කරේ? එතකොට එහෙම කරනකොට ලංකාවේ ඉන්න පූජකයෝ විශේෂයෙන්ම පූජකයෝ ඊළඟ ඉහළ මිනිස්සු කිව්වනම් ඇයි ඕක කරන්න එපා කියලා මේගොල්ලන්ට කරන්න බෑ. හැබැයි මම දන්නවා මේ රජයෙන් මනි ලොන්ඩරින් කරලා තියෙන ගොඩක් පූජකයෝ. හාමුදුරුවෝ සමහර පාදස්ලා වෙන්න පුළුවන්, සමහර ලෙබ්බෙල වෙන්න පුළුවන්. මේ අයට ජාතිවාදයක් නැහැ. මේගොල්ලෝ ජාතිවාදේ වපුරන්නේ බලය තියාගන්න විතරයි. ඒගොල්ලොන්ට එහෙම එකක් නැහැ. අහිංසක මිනිස්සුගේ මෝඩකම නිසා බෙදනවා, ජාතිවාදේ වපුරනවා, බලය ආරක්ෂා කරගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි ඒකට උදව් කරන්න ඕනද? නෑ. ඒක ධර්මයේ නෙවෙයි, ඒක යුක්තියනේ. අපිට පේනවා ඒක කරන වරද. ඒ නිසා මම කියන්නේ
යුක්ති සහ Tamanට දේවල් නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ලොකුම මට හාමුදුරුවෝ කතා කරලා ලොකුම මෝඩය තමසේ මේ වෙලාවෙ ඉන්න මේක බැලන්ස් වුණාම ඕන තරම් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. නමුත් මම ඒකට සූදානම් නැහැ. මට නම් ඊට වඩා මට ජීවිතේ මම හැමතිස්සෙම කියන්නේ මම උඩරිම සතුටින් ඉන්න මිනිස්සෙක්. මම ওই දේවල් අර කිව්වා වගේ හිතට අරගෙන මට රැට නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් නැහැ. මම හොඳට නිදා ගන්නවා. මේ 9 අමාරුව තියදීත් මට හොඳට නිින්ද යනවා. ඉතින් ඒ නිසා හොඳට නිදා හොඳට සතුටින් ඉන්න හැබැයි අයිතියට ඒක එහෙම තමයි. ඒකට අපි උදව් කරා. ඒක ඒ සටන පරදින්න පුළුවන්. අපිට ඕන විදියට වෙන ආත්ම සංඥාවක් ලෝකෙ දේවල් සිද්ධ වෙන්නේ අනාත්මයි කියලා අපි අවබෝධ කරගෙන ඉන්නේ. නමුත් ඒක අවුරුදු 30කින් හරි දිනන්න ඕන සටනක්. අද බැරි වුණොත්. මොකද මේ සිස්ටම් වෙනස් කරගත්තේ නැත්නම් මේ දූෂිත පාලකයෝ තාම මොන කරයිද දන්නේ. තව දැන් අර දැක්ක ලස්සන කඳු යායක් තියෙනවා. නිල්ගල. මං ගියා ඒ පැත්තේ බලන්න. ඒක සම්පූර්ණම කියන්නෙම නැතුව විකුණලා. ඇයි විකුණලා තියෙන්නේ මොකටද? ඒක වලගම්බා රජතුමාගේ ඖෂධ වෙන කියලා. ඒකේ තියෙනවා ලෝකෙ දැකපු නැති ඥාන හොරකම් කරන්න තමයි දීලා තියෙන්නේ. ඉතින් එතකොට මං අහන්නේ ඒත් කවන්නේ ඒව නීත්‍යානුකූලව මිනිස්සු දැනුවත් කරලා එහෙම දුන්නා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට හැමදාම කොලේ වහලා ගහන්න. මිනිස්සු රවට්ටනවා. අයිත් ඡන්ද කාලේට අර මාධ්‍ය පාවිච්චි කරලා පූජකයෝ ස්ටේජ් එකලා දාන දීලා මොකද කරන්නේ? අයිත් අර මිනිස්සු අහිංසක මෝඩ මිනිස්සුගේ ඡන්ද ටික මංකොල්ල කරනවා. ඉතින් ඕක අද දැක ඉන්නවද මේ අවස්ථාව උදව් කරනවා. ඒ නිසා ඔය දැන් මොකද්ද මේ සමන්ත බද්‍රහාමුදුරුවෝ කියන අරගලේ අපිරිසුදුයි කියලා. නම කියන්න බෑ. උන්වහන්සේ උමන්දාවට ගහපු එක අපි තරේ විවේචනය කරනවා. මම මේ වෙලම කතා කරා. ඕන නම් එන්නම් කියලා. මං ඒ අවස්ථාවේ උන්වහන්සේට කතා කරා. මොකද අපි එහෙම හිතවත් කෙනෙක්ට විපතක් වුණාම පලා යන්නේ නැහැ. එපාර උන්වහන්සේ එහෙම මට කතා කළා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ විසඳ ගන්න පුළුවන් කියලා ඒ වෙලාවේ. හරිද? එතකොට ඒ අරගලයට ගැහුවේ මේ ඇවිල්ලා අරගලේ කට්ටිය නෙවෙයි. ඒ ගැහුවේ උන්වහන්සේම දේශනාවේ කියනවා. ඒ ගැහුවේ කවුද? ඒ අවට ඉන්න පන්සල් වල අය. ඒගොල්ලන්ට ඉරිසියාවක් තිබුණ උමන්දාව හැදෙන එක ගැන. ඒගොල්ලන්ට ඉරිසියාවක් තිබුණ උමන්දාවෙන් කරන වැඩපිළිවෙල ගැන. ඒ ඉරිසියාවට ප්‍රයෝජන ගන්න. දැන් අපේ ගම්වල ඇවිල්ලා ගෙවල් ගිනිතුවේ අරගල කරෝ නෙමෙයි. ඒ ගිනිතුවේ පෞද්ගලික ඇරියස් කවර් කරගත්තේ. ඉතින් ඒක අරගලේ වරදක්ද? නෑ. ඉතින් උන්වහන්සේ මම උන්වහන්සේගෙන් අහනවා මොන හේතුවකටද අරගලයට ඒක සම්බන්ධ කරන්නේ කියලා. එහෙම සම්බන්ධව ඒක වැරදි. ලොකු වරදක් කරන්නේ උන්වහන්සේ මාධ්‍ය වලට ගිහිල්ලා. ඒක අරගලේ වරදක් නෙවෙයි. ඒගොල්ලොන්ට රටේ නීතියක් තියෙනවා. ඒ කවුරු හරි ඒ ගිනි තිව්වනම් පිච්චුවනම් ඒගොල්ලොන්ට නීතියෙන් දඩුවම් ලැබෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා උන්වහන්සේ අතර සමහර හාමුදුරුවෝ හරිම බයයි මේ අරගලයට. ඇයි බය? හදිස්සිය හරි හොඳ සිස්ටම් එකක් හැදුනොත් තමන් හොර වැඩ වංචා වැඩ කරලා තියෙනවා නම් ඒව එළියට එනවා. ඒකයි තියෙන බය. ඉතින් ඒ නිසා මම කියන්නේ එහෙම තමන් හොර වැඩ වංචා වැඩ කරලා තියෙනවා. මේ අරගලේ පළවෙනි දවසේදී කිව්වා ආදරේ ප්‍රේමේ මෛත්‍රිය. ඒ අරගලයට අවිල්ලා ගැහුවේ කවුද? මහින්ද රාජපක්ෂ. ඉතින් උන්වහන්සේ මේ වෙලාවේ මහින්ද උමන්දාවේ ආවයි කියලා හරි තිත්තගල්ලට ආවයි කියලා හරි නිහඬව ඉන්න බෑ. ඒකට අත්තඩංගුවට ගන්න කෙනෙක්. ඒක තමයි පළවෙනි යුක්තිය. ජොන්ස්ටන් ගැහුවේ. ජොන්ස්ටන් පාරවල් හැදුවයි කියලා ඉන්න බෑ. ඒ වෙලාව අත්තඩංගුවට උන්වහන්සේගේ උමන්දාවට ගහපු අය අත්තඩංගුවට ගන්නවා වගේම ඒ අවස්ථාව හදලා දින්න ඒ අය මුලින්ම අත්තඩංගුවට ගන්නවා. එතකොට එහෙම අරගලයට බැලලා මේ පැත්තට සුදු හුණු ගන්නවා නම් ඒක යුක්තිසහගත නැහැ. දැන් උන්වහන්සේ වෙනුවෙන් මම පෙනී සිටියේ කවුරු ලංකාව බණිනලා ඒ ධර්මයේ හරි නිසා. අදටත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි යම් කිසි ආකාරයකට අහිංසක ළමයින්ට එහෙම නිර්පරාධ එහෙම දේවල් කරනවනම් අපි එකට නිහඬව ඉන්න මම සූදානම් නැහැ. එතෙන් මම උන්වහන්සේගේ ඒ කරන හැම වැඩසටහනම මම බලනවා. ඒ ඇස්සේ අරගලයට අපිරිසුදුයි කිය ගහන. උන්වහන්සේට එතන ගියා නම් මේ දවස් 30 ගානේ තිබුණා කොච්චර අපි බණෙන් කිව්වේ ආගම් ભેද එපා. මනුෂ්‍යත්වය ඕනේ. ඒක කොච්චර එතන පෙන්වද ක්‍රියාවේ. අපි කිව්වේ ගල් කැටයක්වත් ඒ ළමයි අර ජනාධිපති මන්දිරයට ගැහුවේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ ඇවිල්ලා ව්‍යාකූල පරිසරයක් ඇති කරාට පස්සේ රටේ මහ ජනතාව කැළඹුණාට ඒක කරන්න දෙයක් නැහැ. මේ පරිසරය එතකොට අංක 1 කැකිල්ල රජුරුවන්ගේ නැඩි තීන්දුව දෙන්න හොඳ නැහැ. අංක 1 වරද මහදවල් මාධ්‍ය විකාශනය වෙනවා. කවුද ආවේ කියලා. කවුද අනුබල දුන්නේ කියලා. කොහේ ඉඳලාද ආයුධ ගෙනාවේ කියලා. කොහේ ඉඳලාද බොන්න දීලා ගෙනාවේ කියලා. සියල්ල ඔප්පු වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අයුක්ති සහගත වෙන්න හොඳ නැහැ. උන්වහන්සේ විශේෂයෙන්ම යුක්ති සහගත වෙන්න ඕන. ඒ අනේකේ අරගලයට පහර දෙනවා. මොකද මම අරගලේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටින්නේ හැබැයි මම උමන්දාවට ගහපු අය වෙනුවෙන් අපේ ගමේ සභාපතිතුමා ගහලා මැරුවා. මලගෙදර මේ පෙරීද ඉවර වුණේ. අපේ ගමේ කිසිම කෙනෙක් ගිහිල්ලා නැහැ එතුමාට ගහන්න ගෙදරට ගලක්වත් අරගෙන. පරණ ඇරියස් එකක් මම හිතන්නේ. දැන් පොලිසියෙන් ඒව හොයා ගන්න ඕනේ.
ඉමදුව ප්‍රාදේශ සභාවේ සභාපති. ඒ හොයාගෙන අරගල කරුව කවුරුවත් එතෙන්ට අවිල්ලා නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා මේ අවස්ථාව මේ එතකොට ඒක ඒ වගේ යුක්ති සහගත නැහැ. ඉතින් ඒ නිසා සමහර සාමින්වහන්සේලා විශේෂයෙන් මේකට වග කියන්න ඕන. දැන් ඇවිල්ලා මේ දවස්වල ගෝඨාභය මහත්තයා ගොඩාක් වැරදි තීන්දුව ගත්තා. කවුරුත් ප්‍රසිද්ධියේ කිව්වේ නෑනේ වාදන් දාලා යන්න ඕන කියලා. එහෙම දාලා ගියා නම් වැරදි තීන්දුව වලට හාමුදුරුවෝ බල කරා අද මේක අපි කාටවත් විසඳන්න ඕනේ නැහැ. එහෙම පාරට එන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි Tamanට වාසියට ගොඩක් අය Tamanගේ වාසියට හැම අවස්ථාවෙම නිමුනිවත රැක්කා. යන්න ඕන කියලා කිව්වේ නැහැ. ඉතින් ඒ නිසා බිලියන ගාණක් පාඩු කරේ අරගල කරුවක. බිලියන ගාණක් පාඩු කරේ අරගල කරුවට බිලියන ගාණක් පාඩු කරේ රාජ්‍ය ත්‍ස්ත්‍රවාදය. රජය. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මම මේ දේශනවලදී කොච්චර කිව්වද රජයේ සමහර වැරදි කරන මිනිස්සු අල්ල ගන්නවා. ඒකම අපි කිව්ව පාතාලේ කියලා. පාතාලේ කට්ටිය අල්ල ගන්නවා. ඊට පස්සේ මොකද ආයුධ ටිකක් දාලා වෙඩි තියනවා. ඒක යුක්ති සහගතද? එතකොට අර පාතාලේ කරන වැඩේම නම් රජය කරන රජයත් පාතාලයක් විතරයි. ඒ අවස්ථාවේ කවුරුවත් යුක්තිය කතා කරේ නැහැ. ඒවයි ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ. ඒ අවස්ථාවේ කවදවත් මේ මිනිස්සු ගැන කතා කරේ නැහැ. ඊළඟ හිරගෙවල් වල ඇතුළට පැනලා වෙඩි තියලා දානවා. මං අහන්නේ එහෙම කෙනෙක් තමයි ගෝඨාභය. ඒතකොට ඒ වගේ මිනිමරුවෙක් අපිව පාලනය කරන්න සුදුසුද? එතකොට එයා ගෙදර යන්න ඕනේ නැද්ද? එයා ගෙදර යන්න ඕනේ නෙවෙයි. එයා හරිනම් බන්ධනාගාරගත කරන්න ඕන. ඒ තරම් වැරදි තොගයක් කළා මේ රට විනාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා එතුමා හොරකම් කරා නැහැ කියලානේ කියන්නේ. නමුත් එතුමාගේ පවුල වල අසීමිත ධනයක් හම්බ කරලා තියෙනවා. එතකොට ඒවා විගණනය කරන්න ඕනේ නැද්ද? ඒවා බයිබරි ගෙනියන්න ඕනේ නැද්ද? ඒවා ධාර්මික සල්ලි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නැති නම් මොකද්ද කරන්න ඕනේ? ඒවා මහජනයා සතුයි. මහජන හොරා කෑමකට ඒක යන්නේ. එතකොට ඒ වෙනුවෙන් යුක්තිය ළමයි ඉල්ලන එක වැරදිද? එහෙම නැති රටක් හොයන එක වැරදිද? එහෙම නැත්නම් ඒවටම ආවඩාගෙන ජීවත් වෙන්න ඕනද? ඒක වැරදි. ඒ නිසා මම කියන්නේ කවුරු වුණත් ඒ අවස්ථාවේ වැරදි මත සමාජගත කරන්න උත්සාහ කරනවා නම් තමන්ගේ කියන්නේ හැකියාව පාවිච්චි කරලා තමන්ගේ මාධ්‍ය බලය පාවිච්චි කරලා රජයේ උදව් පාවිච්චි කරලා ඒකෙන් වෙන්නේ තවත් මේ රට විපතට යන එක විතරයි. අර දැන් ධම්මපදේම තියෙනවා තැන එක අවස්ථාවක දැන් බුදුරජාණන් වහන්සේ ගැන වැරදි තොරතුරු ප්‍රචාරය කරනවා. මොකද්ද බුදුහාමුදුරුවෝ ගැන ප්‍රචාරය කරන වැරදි තොරතුරු කියලා කියන්නේ? මේ බුදුහාමුදුරුවෝ ගාවට යන්න එපා. උන්වහන්සේ ගාව ආවට්ටනී මායාව තියෙනවා. උන්වහන්සේ වැරදි අදහස් සමාජගත කරනවා. කරුණාවන්ත නැහැ කියලා මිනිස්සු අතර අන්‍ය ආගමිකව ප්‍රචාරය කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අද අපි ගැනත් එහෙමනේ. ගොඩාක් පන්සල් වල ගහලා තියෙනවා. ගොඩාක් මගේ නමක් තියෙනවා. තව හාමුදුරුවන්ගේ නමුත් තියෙනවා. මේ බණ අහන්න එපා කියලා. මේ බණ අහන්න එපා කියලා තියෙනවා. මොකද එතකොට අර මිනිස්සු සාමාන්‍ය ජනතාව හොයන්න බලන්නේ නැතුවම කලින්ම හිතනවා අපි හරි වැරදි කියලා. පස්සේ කාලෙක ඒගොල්ලෝගේ ළමයි ඇවිල්ලා ගිහිල්ලා කියලා ආවම තමයි මිනිස්සු තේරුම් ගන්නේ අනේ මේ හාමුදුරුවෝ මේ පූජකයෝ කොච්චර ලොකු වරදක්ද කරලා තියෙන්නේ කියලා. නේ? ඉතින් අද ඒ වගේමයි මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ වගේ සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. එතකොට දැන් බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ බුදුන් වහන්සේගේ ධර්ම අනුගමනය කරන පවුල් බිහි වුණා. ඒ වගේම අන්‍යාගමිකයන්ගේ දේශනා ගොඩක් තියෙන නිසා ඒවා පවුල්. එතකොට ඒ ළමයි දවසක් ජේතවනාරාමේ එළියේ සෙල්ලම් කරනවලු. ඒ සෙල්ලම් කරාම අර අන්‍යාගමික දේවල් ඉගෙන ගන්න ළමයිට යන්න එපා කියලා තියෙන ඒගොල්ලෝගේ දෙමාපියෝ ජේතවනාරාමෙට. එහෙම තමයි ඒ කතාව තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දවසක් සෙල්ලම් කළ වතුර තිබා එනකොට අර බුදුන් වහන්සේගේ ඉගෙනීම ෆලව් කරන අය ළමයි කියනවා අපි ජේතවනාරාමයට ගිහිල්ලා වතුර බීලා එනවා ඔයාලත් යන් කියලා. එතකොට ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කියනවා අපි බීලා ඔයාටත් අරන් එන්නම් කියලා. ගිහිල්ලා ජේතවනාරාමයේ ඇතුළට ගිහිල්ලා ඉල්ලා ඉඳලා වතුර බීලා එතකොට බුදුහාමුදුරුවෝත් ඒ ළමයින්ට හම් වෙනවා කියනවා අනේ අපේ යාළුවන්ටත් වතුර ටිකක් ගෙනියන්න දෙන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ ඇතුළට ඇවිල්ලා බීලා යන්න කියන්නේ කියලා. ඉතින් අර ළමයින්ට කතා කරාම බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කතා කරාම මේ ළමයි එනවා. අන්‍ය ආගමික ඇවිල්ලා බීලා සතුටු කතා කරලා බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලා අලුත් දේවල් කතා කරලා අර අන්‍ය ආගමික ඔළුවට බස්සපු මතේ අයින් කරලා හරි නිදහස් මතයකින් ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ ගෙදරවල් වලත් දැන් කතා කරනවා අනේ අම්මේ අපේ තාත්තේ අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි ජේතවනාරාමයේ ඇතුළේ වෙන්නේ. උන්වහන්සේලා හරි අලුත් අදහස් තියෙන කෙනෙක්. හරිම අපිව බොරුවට රවට්ටලා තියෙන කියලා දෙමාපියනොත් බොහොම අමාරුවෙන් එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා ওই සිදුවීම බුදුහාමුදුරුවෝ ගාවදී කියනවා.
ඒකේ ධම්මපදයේ මේ නිරේ වගේ අන්තිම ගාථා දෙකේ ඒ මිනිස්සු සඳහා කිව්ව කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගාථා පස්සේ හදන්න නැති කිව්ව කතාව තියෙනවා. අවජ්ජේ වජ්‍ය මතිනෝ. වජ්ජේ චාවජ්‍ය දස්සිනෝ. මිත්‍යා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුග්ගති. ඒ කියන්නේ අවජ්ජේ වජ්‍ය මතිනෝ. නිවැරදි ලෙස ඇති දේ දැනගන්නේ වැරදි ලෙසට. සමහර මිනිස්සු ඉන්නවලු මේ ලෝකේ සත්‍ය දේ දැනගන්නේ වැරදි ආකාරයට. ඒ වගේම වැරදි තිබෙන දේ දකින්න ඒ කියන්නේ වැරදි සම්පූර්ණ වැරදි ඇහැටත් පේනවා හොඳට බුද්ධියටත් තේරෙනවා හැම තැනටම තේරෙනවා. හැබැයි මේ වැරදි දේ නිවැරදි ලෙස ගන්න ඕනේ. එක්ක පටුලාභය නිසා වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන උදව්ව නිසා වෙන ඡන්දයෙන් අගතියට ගිහිල්ලා වෙන්න පුළුවන්, දේශයෙන් අගතියට ගිහිල්ලා පුළුවන්, බයෙන් අගතියට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ මොනියම් හෝ කාරණාවකට වෙන්න පුළුවන්. ඒ වැරදියට තියෙන දේ වැරදියට ගන්න. ඊළඟට මොකද වෙන්නේ? ඒ මිත්‍යා දෘෂ්ටි සමාදාන මිසදුටුව හැමතිස්සෙම සමාදම් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයට පේන්නේ හරි දේ වැරදි විදියටත් වැරදි දේ හරි විදියටත් සත්තා ගජ්ජති දුග්ගති ඒ විදියට ඒ කියන්නේ නිරයටම දුගතියටම උප්පත්තිය කරා යනවලු ඒ වගේම ඉන්නවලු මේ ලෝකේ තවත් කොටාසයක් වජ්ජංච වජ්ජතෝ ඤත්වා ඒ කියන්නේ වැරදි දේ වැරදි ලෙස ඒගොල්ලෝ හඳුනා ගන්නවලු අවජ්ජංච අවජ්ජනෝ නිවැරදි දේ නිවැරදි ලෙස හඳුනා ගන්නවලු සම්මා දිට්ඨි සමාදාන ඒ කියන්නේ හරි අදහස සමාදම් වෙනවලු සත්තා ගච්ඡanti සුග්ගති අන්න ඒ සත්‍යෝ මරණයෙන් පස්සේ සුගතියට යනවා. ඉතින් මම මේක කියපු එකක් නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝ කියපු දෙයක් අදට ගැලපෙන නිසා තමයි මම මේක කිව්වේ. ඒක නිසා අපි මිනිස්සු වශයෙන් දක්ෂ වෙන්න ඕන වැරදි දේ වැරදි විදියට හඳුනා ගන්න. ඒක සම්මා දිට්ඨිය. නිවැරදි දේ නිවැරදි විදියට හඳුනා ගන්න. ඒකත් සම්මා දිට්ඨිය. යම් කිසි කෙනෙක් ඡන්දයෙන් අගතියට ගිහිල්ලා හරි බයෙන් අගතියට ගිහිල්ලා හරි මෝඩකම නිසා හරි ඒ තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජනයක් නිසා හරි තමන්ගේ තියෙන දෙයක් නැති වෙන නිසා හරි වැරදි දෙයට හරි කිව්වොත් හරි දෙයට වැරදි කිව්වොත් බුද්ධ දේශනාවට අනුව ඒගොල්ලෝ දුගතිය හදා ගන්නවා. ඒ කියන්නේ විනාශය හදා ගන්නවා. එයාලා අනුගමනය කරන අයත් විනාශය හදා ගන්නවා. ඉතින් ඒක එහෙමම තමයි. ඒ නිසා මම කියන්නේ බුදුන් වහන්සේගේ ආඥාව හරි ප්‍රබලයි. මේ රටට මේ විපත වෙන්න තව ප්‍රධාන අපිට නොපෙනෙන හේතු ගණනාවක් සිද්ධ වුණා. ඒ තමයි මොකක්ද දන්නවද? ඔයගොල්ලන්ට මතක ඇති මේ රජයේ ආරම්භයේදීම බුද්ධ ආඥාව කඩ කරලා ත්‍රිපිටක පනතක් ගේන්න ගත්තා. මතකද? ඒ දවස්වල කිව්වේම බලන්න හොඳට ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් ඔයාලනේ මේ නිතරම අහන්නේ. ඒ අවස්ථාවේ මං කිව්වා මේක රටක් විනාශ වෙන දෙයක් මේ කවුද කරන්න හදන්නේ? මේ හාමුදුරුවෝ කරන්න හදන්නේ. කවුද මේකට උදව් කරන්නේ? බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කපිල. මම කපිල මහත්තයට මූණටම කිව්වා ඔය කරන්නේ රටක් ගිලා බස්සන වැඩක් කියලා මතක තියාගන්න කියලා. දැන් අපිට පේන්නේ ඇවිල්ලා ආර්ථිකයේ බිඳ වැටුණා කාලයක් තිස්සේක වුණා කියලානේ. සමහර දේවල් සිද්ධ වෙනවා වෙන එක වේගවත් වෙනවා. වැරදි තීරණ රටක් සම්මත කරන්න ගියා. මේක රටේ වාසනාවකට සම්මත වුණේ නැහැ. බුදුදහමේ කාලාම සූත්‍රයේ ගෙනහර දාක්කලා මම වෙනමම පෙන්නුවා. කාලාම සූත්‍රයේ කොච්චර ඕපන් මයින්ඩඩ් ධර්මයක්ද කොච්චර විවෘත ධර්මයක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒක අන්‍යාගමිකයන්ටත් විවෘතයි. තමන්ගේ අයටත් විවෘතයි. ඔච්චර තමන් බුදුහාමුදුරුවෝගේ දිහා පවා බුදුරජාන් වහන්සේ ගැන පවා ප්‍රශ්න කරන්න පුළුවන්. එච්චර නිදහසක් අපිට දීලා තියෙනවා. එච්චර විවෘත. ඒකට ගෙන්න හදුව නීති. කවුරු හිරේ දාන්නේ? මාව හිරේ දාන්න ගියේ නැති. මට නඩු දාලා මාව අවුරුදු 7කට විතර ඇතුළට දාලා සන්තෝෂ වෙන්න පාර්ලිමේන්තුවේ සම්මත කරන්න හැදුවා. හැබැයි ඒකට ගොඩක් හාමුදුරුවෝ විරුද්ධ වුණා. සමන්ත භද්‍ර හාමුදුරුවෝත් විරුද්ධ වුණා. ඊට එළියේ ඉන්න තවත් හාමුදුරුවෝ විරුද්ධ වුණා. නමුත් සමහර හාමුදුරුවෝ මේ මිලේච්ඡ ක්‍රියාව කරන්න හැදුවා. බලන්නකෝ වෙච්ච දේ ස්වභාව දහම කැළඹෙනවා. රටේ මිනිස්සු දුකටපත් වෙනවා. එතකොට බුද්ධ ආඥාව කියලා කියන්නේ ස්වභාව දහමේ ආඥාව. බුදුහාමුදුරුවෝම කියනවා මේ ධර්මය මගේ එකක් නෙවෙයි. මේ ධර්මයේ ගුරුවරයා ස්වභාව දහම. උන්වහන්සේගේ ගුරුවරයා උන්වහන්සේ වචන ප්‍රකාශ කරනවා. එතකොට ඒක බුද්ධ ආඥාව කියලා අපි පෙන්නනවා. අන්න ඒකට පටහැනි දේවල් නොතේරුම් කමට හරි තේරෙලා තමන්ගේ ලාභයට හරි මොනවට හරි කරන්න ගියාම ඒ ප්‍රජාව අවුලටපත් වෙනවා. ඒ දේවල් අපි මොඩකමට මේ රටේ පූජකයන්ගේ මොඩකමට කරගන්න. ඒතර ඒක විවේචනය කරන්න ඕන. වැරදි දේ වැරදි. ඒක ඒ විවේචනය නොකරොත් තවදුරටත් කරගෙන යනවා. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට මධ්‍යස්ථ තීරණයක් ගන්න. මම වැරදි වුණත් යම් අවස්ථාවක වැරදි. ඒක එච්චරයි. ඒක ඔයා එකපාරට කවුරුවත් කිව්ව නිසා නෙවෙයි. කවුරුත් හිතපු නිසා නෙවෙයි. ඒක හොඳට විශ්ලේෂණය බලලා ඒක කරන්න ඕන දෙයක්. ඒ නිසා මේ රට දිහා
හිතට එකඟව කාටවත් නැතුව පක්ෂපාතී නැතුව නිදහසේ බලන් හිටියම මේ රටේ මහ ජනතාව රවට්ටලා එන පාලකයෝ ඒ පූජකයෝ මේ දක්වා කරපු දේවල් නැත්තම් මේ රට අද මේ පාස්පෝර්ට් එකට සිංගප්පූරුවට වඩා යන්න පුළුවන් ලෝකේ රටවල් වලට ආර්ථිකati මේ මිනිස්සු මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. ඒ නිසා පූජකයෝ තමන්ගේ ලෝභකමට පාලකයෝ බේරගත්තා. පාලකයෝ තමන්ගේ ආරක්ෂාවට පූජකයෝ බේරගත්තා. ඒක සමන්ත භද්‍රහාමුදුරුවෝ උන්වහන්සේ මුල් කාලේ කිව්වා. ඔය ඇති දේශනාවල. මම අහනවා දැන් ඒක නෙවෙයිද කරන්න හදන්නේ කියලා. උන්වහන්සේ උත්තර දෙන්න ඕනේ. දැන් ඒක උන්වහන්සේ දේශනාවල මුලදී කිව්වා. දැන් ඒක නෙවෙයිද ඔය කරන්න හදන්නේ කියලා. ඒ නිසා රටට අලුත් සිස්ටම් එකක් වුණා. මේ කට්ටිය හැකි ඉක්මනට මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු කණ්ඩායම හැකි ඉක්මනට අත්අඩංගුවට ගන්න ඕන. අත්අඩංගුවට ගන්න බැරි නම් යන්න ඕන. මොකද අත්අඩංගුවට ගන්න ඕන. මහා ජනතාව කියන්නේ මිනිස්සු කියන්නේ ඒගොල්ලන්ට තරම් කොස්සටයක් තරම් වටින්නේ නැහැ. කොස්සටයක් තරම් දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටක කිව්වනම් ඇමති කෙනෙක් කපුටෙක් වගේ මරලා එල්ලන්න කියලා ව්‍යංගාර්ථයෙන් කිව්වනම් අද යාට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අයිත් එක දවසක් ඉන්න දෙයිද? ඒ තියෙන ව්‍යවස්ථාවේ. ඒක නිසා මිනිස්සු මේ විදිහට දකින්න කපුට බල්ල පූසෝ ඒ වගේ. ඒ කියන්නේ රඹුක්කන මැරිච්ච මිනිස්සයාගේ ජීවිතේ වටින්නේ නැහැ. හැබැයි ජෝස්ටන්ගේ ජීවිතේ වටිනවයි කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ රජවරු, ඒගොල්ලෝ සිටුවරු, ඒගොල්ලෝ ඉහළ පැලැන් තිබු ඒගොල්ලෝගේ ජීවිත වටිනවා. සාමාන්‍ය මිනිස්සු ඕන වෙලාවක ඒගොල්ලෝගේ බලය සඳහා මරන්න, ඝාතනය කරන්න, හිරේ දාන්න, පුච්චන්න පුළුවන්. බුදුදහම කියන්නේ ඒකද? බුදුදහම කියන්නේ ඒක නෙවෙයි. බුදුහාමුදුරු පුදුම මානවවාදී. මාන දයාව පිරි ලෝකෙට උගන්වපු මිනිස්සේ. ඒ නිසා මම මේ අවස්ථාවේ මම මුල ඉඳලම ඉල්ලන්නේ යුක්තිසහගත වෙන්න, ධාර්මිෂ්ඨ වෙන්න. එතකොට මේ රටට හරියනවා. හැබැයි සතුරාගේවත් දේවල් දැන් කාගේවත් දේවල් ගිනි තියනකොට මම නම් කැමති නැහැ. මොකද මම අවංකවම මම 8 වසරේදී මගේ ගේ ගිනි ගත්තා. ගිනි තිව්වා සම්පූර්ණයෙන්ම. එතකොට මම දන්නවා අපේ අම්මා කොච්චර මහන්සි වුණාද ගෙයක් හදාගන්න කියලා. හරිද? ඒක නිසා අපි අපේ සතුරෙක් මෙහෙට ආවත් අපි මම නම් ආරක්ෂාව දෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මගේ ධර්මය. හැබැයි වැරදි එයා කරපු වරදයකින් නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඊට පස්සේ අපි බණ කියනකොට මිනිස්සුන්ට විතරක් බැන ගා කියලා වැඩක් නැහැ. පාලකයන්ටත් මූණටම කියන්න ඕන දේ කියන්න ඕන. මිනිස්සුන්ට ටොකු බැන මේව හැදියන් කිව්වට විතරක් මදි. පාලකයන්ට ඩිරෙක්ට් මූණට කියන්න ඕන මහජන මුදල් හොරකම් කරන්න එපා. මිනිස්සු පව්. ඒක කියන්න කොන්දක් නැහැ ගොඩක් ආමුදුරනට. ඒ නිසා එහෙම කරන්න එපා. ඒව දැන වහලා ධාතු කරඬු ඔලුවට තියලා විතරක් කියලා ධාතු කරඬු ඔලුව තියෙන ගමන් කියන්න ඕන සර් මහත්තයෝ ඔක කරන්න එපා. දැන් ඔහේ ඔක කරලා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කොන්ද තියෙන්න ඕන. එහෙම වුණොත් මේ පාලකයෝ මොකද වෙන්නේ? මේ පාලකයෝ ඉක්මනට අතාරිනවා. ඉස්සරහට එන අයටත් එහෙමයි. නමුත් දැන් මේ අවස්ථාව මේක ගොඩාක් රීඩ් කරන්න ඕන මේ අද ඇතිවෙච්ච පුරවැසි අරගලය. මොකද දන්නවද මේකේ පූජකයන්ට, පාලකයන්ට, මිනිස්සුන්ට හැමෝටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මහජන බලය කියන එක දැක්ක නේද? ඒක හරි මහා බලවත්. නිසා මේ අවස්ථාවේ අපි අපේ වාසියට පූජකයෝ අපි හැමතිස්සෙම යුක්තිය ධර්මයේ කියනවා. මිනිස්සුන්ට විතරක් බොරුවට බැන කිය ඉඳලා වැඩක් නැහැ. ඒ පාලනය කරන අය බුදුහාමුදුරුවෝ ආධාර්මික සූත්‍රයේ කියනවා රජා අධාර්මික වුණොත් රට අධාර්මිකයි. එතනින් එහා කතා දෙකක් නැහැ. රජු අධාර්මික නම් ඇමතිවරු අධාර්මික වෙනවා. ඇමතිවරු අධාර්මික නම් ඒ කියන්නේ උන්ගේ යටතේ ඉන්න අය අධාර්මික හැමෙම රටම අධාර්මික වෙනවා. අපි දැක්ක මහදවල් නොදකිය යුතු දෙයක්. මොකද පාලකයෝ පොලිසියයි හමුදාවයි ඉඳෙද්දි මැරයෝ ගෙනල්ලා. ඒ කියන්නේ පාතාලේ ගෙනල්ලා කියනවා අපි උඹලා බලාගෙන ගහපන් කියලා. එතකොට අපි මේ තාක්කල් කට කතා වලටනේ ඇහුවේ. ඒ කියන්නේ අපි දැනගෙන හිටිය අපිට සාක්ෂි නෑ. දැන් මහදවල් ඒව දකිනවා. එහෙම රටක් මේක. එතකොට එහෙම අය අත්අඩංගුවට ගන්න ඕනේ නැද්ද? ගන්න ඕනේ. එහෙම අය ගන්න ඕනේ. ඉතින් ඒ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒගොල්ලෝ මිනිස්සුනේ ඒගොල්ලෝ මානසික අවපීඩනයට පත් වෙනවා. අන්න අපි යාට උදව් කරන්න ඕනේ. ඒ මනස හදාගන්න. එහෙම නැතුව එයාට වෛර කළා වැඩක් නැහැ. එහෙම නැත්තම් රටක් බැලන්ස් වෙන්නේ නැහැ. මිනිස්සු බැලන්ස් කරන්න බෑ එහෙම නැතුව. මිනිස්සු බැලන්ස් කරන්න නම් මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන බව පේන්න ඕනේ අවංකවම. යුක්තිය කියන්නේ ධර්මය.
අර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ රටේ මුලින් මහා සම්මත රජතුමා ඇති වෙන විදිය එයාට දීලා බදු ගෙවලා කියන ඔය හරියට පාලනය කරන්න. හරියට ධර්මයෙන් රට පාලනය කරන්න කියලා. ධර්මයෙන් රට පාලනය කරන්න කියලා කියන්නේ. ඒතර කවුරු හරි අධර්මයෙන් පාලනය කරනවා ඔහු එලවා දමන්න ඕන. දැන් මට මතකයි සමන්ත භද්‍ර හාමුදුරුවෝ එහි දේවාලේ හදලා අර අවතාර 10 ගැන කිව්ව ධර්මයේ කාලෙන් කාලට ධර්මය අතංගෙන. ඒතර තීරණේ ක්‍රිෂ්ණ අධර්මයෙන් යුද්ධ කළා තමයි ධර්මය මතු කරේ. ඉන්දියා භගවත් ගීතාවලිය යන්නේ එතකොට. එතකොට මේ වගේම අරගලයක් ඒක. එතකොට ඒක තමයි ඇත්ත. කාලෙන් කාලට ධර්මයේ මතු වෙන්න ඕනේ. නිසා මම විශේෂයෙන්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටින උන්වහන්සේ අනුගමනය කරන ගොඩාක් තරුණ ප්‍රජාවක් ඉන්නවා. මේ තරුණ ළමයි මගෙන් අහනවා ඇයි උන්වහන්සේ මෙහෙම කියන්නේ කියලා. මම ඒගොල්ලන්ට කිව්වා ගිහිල්ලා ආශ්‍රමයට ගිහිල්ලා අහගන්න. උමන්දාවට ගිහිල්ලා අහගන්න කියලා. මට ඒකට උත්තර දෙන්න බෑ. නමුත් මම ඒක කියන්න බෑ. එතකොට ඒ කට්ටියට පැහැදිලි කරනවා. ඉතින් උමන්දාවට මම උන්වහන්සේට නැවතත් කියනවා. මම දත් පළවෙනි දවසෙත් කතා දිගටම කතා කරා. මේ උමන්දාවට ගැහුවේ අරගලේ කට්ටිය නෙවෙයි. උන්වහන්සේම පළවෙනි දවසේ දේශනාවේදී කියනවා මේ අහල පහල පන්සල් වල ඉරිසියයි ඒකයි ගැහුවේ කියලා. දැන් අපේ පන්සලට හෙට ගැහුවා කියනවා. ඒ ගහන්නේ අරගල කරන අය නෙවෙයි. ඒ ගහනව නම් ගහන්නේ මේ ඉරිසියාව. දැන් මේ මෙත් බෝසෙවට හැදෙනකොට ඉරිසියයි. ඒතර එහෙම ඉරිසියාව කියන හොඳ කරන්න බැරි රෝගය. එතකොට ඒ අය ඇවිල්ලා ගහයි. ඉතින් අරගලයට බැර කරන අරගලේ දියාරු කරන්න හොඳ නැහැ. මොකද දන්නවද? අරගලේ ඔතන තියෙන්න ඕන. නැත්තම් මේ රජය තව මේ අවුරුදු 2කට 5ට තව ලොකු හානියක් කරන්න තියුණා. ඒ හානිය වැළැක්වුවා. නේ? දැන් ලංකාවේ ඩොලර් සංචිත බිලියන 5.5ක් තිබුණා ඇමරිකන් ඩොලර්. අර බැසිල්ට මුළු ආර්ථික වේදිකය මුළු ලෝකෙම කිව්වා ඕක ඔහොම තියාගෙන ඉන්න එපා. රට විනාශ වෙනවයි කියලා. අහන්න නැතුව 5.5ම දිය කළා දැම්මා. ඒතර මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ? ඇයි ඒ වෙලාවේ කවවාද කරේ නැත්තේ? ඊට පස්සේ ළඟදී අලි සබ්රියක රජයෙන් වෙච්ච දරුණුම වරද වශයෙන් පාර්ලිමේන්තුවේ පිළිගත්තා. ඇයි ඒ වෙලාවේ හාමුදුරුවෝ සංවේදී වුණේ නැත්තේ? ඇයි ඒ වෙලාවේ මේ ওই පාලකයෝ එතකොට ඒ වැරදි තීරණ ගැනීම සඳහා කොහෙද ඉන්න ඕන? කොහෙද ඉන්න බන්දර ඔය වගේ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තේ වගේ නම් කොහෙද බන්දනාගාරගත වෙලා. ඉතින් අපේ රටේ තාම අර අහිංසක මිනිස්සු මෝඩයෝ කරලා ඉන්න නිසා අහිංසක මිනිස්සු මෝඩයෝ කරන් ඉන්න නිසා තාම උන් ඇඟෙපෙනවා. ඒ නිසා ඒ යුක්තිය ධර්මයේ මිනිසුන්ට දෙන්න ඕන. එතකොට ඒ වගේ සුන්දර රටක් හදාගන්න උත්සාහ කරන බලාපොරොත්තු තියෙන තරුණයෝ මානසිකව වැටෙන්න නරකයි. ඒ වගේ දේවල් කරලා. යුක්තිය වෙනුවෙන් ධර්මය වෙනුවෙන් කවදාවත් හැබැයි එකක් මතක තියාගන්න ඕන. කවදාවත් ආයුධ වලින් ගින්නෙන් දිනාගත්ත හැකි දෙයක් නැහැ. ඔබේම සහෝදරයෙක්, ඔබගේම විරුද්ධකාරයෙක් කියන මිනිස්සෙක් ඔහුට පහර දීලා ගහලා මරලා දිනා ගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ කිසිම අරගලයක් ලෝකේ මරලා විතරක් දිනලා ගන්න බෑ. දිනා ගන්න දෙයක් නැහැ. ගොඩාක් අරගල සාර්ථක වුණේ අවිහිංසාවාදී. මහත්මා ගාන්ධි මම හැමතිස්සෙම දකුණු කොරියාව අධ්‍යයනය කරන්නේ කොහොමද දුෂ්ට පාලකයෝ එළෙව්වේ කියලා මහමගට ඇවිල්ලා ලක්ෂ ගාණක් ඉඳලා එළෙව්වේ කිසිම ආයුධයක් ගන්නෙ නැතුව. ගෝතමාලාව අධ්‍යයනය කරලා බලන්න. ඒ වගේ ඒව අවිහිංසාවාදයෙන් ජයගත්තේ. ඒගොල්ලන්ට දඩුවම් දුන්නේ මිනිස්සු නෙවෙයි. අධිකරණයෙන් දඩුවම් දුන්නේ, ධර්මයෙන් දඩුවම් දුන්නේ, නීතියෙන් දඩුවම් දුන්නේ. ඉතින් මං කියන්නේ එහෙම ශිෂ්ට සම්පන්න වෙන්න තමන්ගේ සතුරාටත් අරගල භූමියට එන්න පුළුවන්. කවුරුවත් ගහන්නේ නැහැ. එදා ඒ සජිත්ට ගැහුවේ ඇයි? ඒ සජිත්තේ මහා ස්කොඩ්ඩයක් දාගෙන ඒ වෙලාවේ ළමයි ඇවිස්සෙන්නේ. ඒ වෙලාවේ ඒ ළමයි ඇවිස්සලා ගහලා තුවාල කරලා දෙන්නෙක් විතර මරලා අතපය කඩලා ඒ මොහොතේ කාටවත් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වෙලාවේ ඇවිස්සලා ඉන්නේ. ඒ වෙලාවේ ඇවිස්සලා ඉන්නේ. මොකද අච්චර සාමකාමී වාසයක් තිස්සේ නොකා නොබී වැස්සට තෙමි තෙමි ගෙන ගිහිල්ලා මහදවල් මුළු ලෝකෙටම වෙන පාප් වහන්සේ පවා එක විවේචනය කරා. අපේ ලංකාවේ හාමුදුරුවරු කීප දෙනෙක් අර විවේචනය කරේ නෑ. අර අරගොල්ලෝ ආරක්ෂා කරන්න මුලින්ම නමුත් පාප් වහන්සේ පවා ඒ අරගල කරුවන්ට සිදුවෙච්ච දේ විවේචනය කරා. මිනිසුන්ට දේ සිදුවෙච්ච දේ ඒ නිසා මේ අවස්ථාවේ බියෙන් තැතිගෙන ඉන්න හැමෝටම අපි අනුකම්පාව මං කියන ඕගොල්ලෝ කරපු වැඩි ප්‍රාර්ථනා කරන්න පාපොච්චාරණය කරන්න නිවැරදි වෙන්න ඕගොල්ලෝ බය දැන් ඇමතිවරු ගොඩාක් බය වෙලා හැංගිලා ඉන්නේ. එහෙම වෙන්න ඕනේ නෑ මිනිස්සු වශයෙන්. ඒ තමයි වැරදි කරිසානේ. ඒ නිසා පාපොච්චාරණය කළා දඬුවම රට වෙනුවෙන් දඬුවම් ලබන්න. ලවුනා සමාව අරගෙන සමාජගත වෙන්න. මං කියන්නේ මැති ඇමතිවරු දැක්කත් ගහන්න බණින්න පේමිනගොල්ලෝ මිනිස්සු පව්. ඒගොල්ලෝ අපි වැරදි නම් අධිකරණයට ගෙනියමු. මම ඒක තමයි හැමතිස්සෙම යෝජනා කරන්නේ. ආයුධයෙන් දිනා ගන්න පුළුවන් දෙයක් නැහැ.
ධර්මයෙන් ගොඩක් දේවල් දිනන්න පුළුවන් අවිහිංසාවාදයෙන් දිනන්න පුළුවන්. ඒක හැම විටම මේ බණහන හැම කෙනෙක්ගේ උදේ Facebook පාවිච්චි කරලා YouTube පාවිච්චි කරලා අවිහිංසාවාදය මෛත්‍රිය කරුණාව දැන් සමාජගත කරන්න ඕන. උස්සන්නේ පහත් අඩිය හැමහනින්ම ලියන්න පුළුවන් නම් ලියලා ඒක තමන්ගේ යුතුය හැමතිස්සෙම දැන් අපිට දෙන ලස්සන ධර්මයක් තියෙනවා. නහි වේරේන වේරාණි සම්බන්තේච කුදාචන වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් වෛරය සංසිඳවන්න පුළුවන්. ඒක ලෝකේ සනාතන ධර්මයක්. ඒත ධම්මෝ සනාතන. ඒ නිසා මේ වෙනදටත් වඩා මම හිතන්නේ මේ වෙසක්කේ බුදුදහම ජීවමාන වෙනවා. බුදුදහම කියවෙනවා හැමෝටම. ඒ නිසා තමන්ගේ වෛරසිත පහ කරලා මෛත්‍රී සහගතව ලස්සන රටක් හදාගන්න මේ ළමයින්ට පුළුවන් වෙන්න ඕනේ. ඒකට මං හිතන්නේ සත්‍ය තේරුම්ගෙන හැමෝම ඒකට සහයෝගය දෙන්න ඕන. ඒක විනාශ කරන්න හොඳ නැහැ. ඒක ජාතියට කරන පවක්. ඒක ජාතියට කරන විනාශයක්. එහෙම වුණොත් අයිත් අර හොරු ටික කාලෙකින් බලවත් වෙලා අයිත් මොකද කරන්නේ? අයිත් මේ මිනිස්සු හුරා කරනවා. අයිත් අර මද පෙරදිග අපේ අම්මලා තාත්තලා බැල මෙහෙවරකම් කරලා එන ඒවට සල්ලි මුම් මංකොල්ල කන්නේ. ඕගොල්ලෝ රටවල් වල ඒවන ඉඳලා ඒවට සල්ලි මංකොල්ල කන්නේ. ඒක කොහොමද මංකොල්ල කාලේ තියෙන්නේ කියලා ඔප්පු ආරංචි වෙනවා. එළියේ ඩොලර් ගහලා එළියේ මේ රුපියල් අච්චු ගහලා ඒවා සම්මත කරගෙන ඒවා දීලා අරගෙන අරන් යන්නේ. ඉතින් එහෙම මිනිස්සු තව ඉස්සරහට හොදක් කරයිද? ඉතින් ඒ නිසා එකතකින් අර බුදුදහමට අනුව දිට්ඨ මිනිස්සු අහනවා හැමදාමත් මිනිස්සු ඇහුවා ඇයි ඔච්චර වැරදි වැඩ කරන මිනිස්සුන්ට විපාක දෙන්නේ නැත්තේ කියලා. දැන් බලන්න විපාක ආවම කොච්චර දරුණුයි කියලා. අර ගොඩාගේ කරත් එක්කන රෝදේ වගේ කියලානේ. ඒක ඇත්ත. එනමුත් මම කියන්නේ අපි බෞද්ධ සංස්කෘතියේ පෝෂණය වෙච්ච රට සබාව දෙන්න ඕන. සබාව දීලා ඊටමත් සාමකාමීව ස්තෝලනික ප්‍රඥාවෙන් මේ හොරු රැළ අයින් කළා. යහපත් මිනිස්සු අන්න දැන් උදාහරණයක්. දැන් අර ඕස්ට්‍රේලියාවේ ඉඳලා දැන් මහ බැංකුවේ අධිපතිතුමා ආවා. බලන්න එතුමා කොච්චර ජෙනුවින්ද කියලා. එතුමා කිව්වා මම සති දෙකකින් ලංකාවේ යනවා මට වැඩ කරන්න බැරි නම් කියලා. එතුමාට තිවුණනේ එහෙනම් ওই පුටුවට වෙලා මුල් ඇදගෙන ඉන්නේ. එතකොට අපිට පේනවා ක්‍රියාවෙන් පේනවා එතුමා ඇවිල්ලා තියෙන වැඩක් කරන්න රටට. ඒක කරන්න බැරි නම් යන්න හදන්නේ. හැබැයි අනිත් අය යනවද? යන්නේ ඇයි ඒ ඇවිල්ලා තියෙන වැඩක් කරන්න නෙවෙයි. ඒ ඇවිල්ලා තියෙන රට හදන්න ආපු මිනිස්සෙක් නාවංකවම මිනිස්සු එපා කියනකොට යන්න ඕන. ගිහිල්ලා අලුත් මිනිස්සෙට එන්න ඉඩ දෙන්න ඕන. ඒකනේ අවංකකම. නමුත් රට හදන්න නැතුව නඩු ටික නම් අයින් කරගන්න ආවේ. යාළුවන්ගේ නඩු තමන්ගේ නඩු අයින් කරගන්න නම් ආවේ. හොරා කන්න නම් ආවේ. වංචා කරන්න නම් ආවේ. එතකොට ඉතින් දාලා යන්නේ නැති එක සාධාරණයි. මොකද ඒ ටික තාම 100%ක් කරගන්න බැරි වෙලා ඇති ඒක. ඒ නිසා අර මං කියන්නේ මහා බැංකුව අධිපතිතුමා වගේ ජෙනුවින් මිනිස්සු හිටියා නම් තමන් මම ආවේ වැඩක් කරන්න නම් හම්බ කරගන්න නෙවෙයි නම් මට මොකටද මෙතන ඉඳලා එහෙම නේ අන්න එහෙම මිනිස්සු එන්න ඕන. දැන් ওই වගේ රටක බලන්න ඉතාලිය වගේ ලයිට් කැපුවොත් එදාම විදුලි බලයමගේ අයින් වෙනවා. ඇයි මේ මිනිස්සු ආවේ මිනිස්සුන්ට විදුලිය දෙන්න දැන් මට ඒක කරගන්න බෑ මම යනවා. ඒක මිනිස්සු කියන්න ඕනද එයාම කියනවද? එයාම කියනවා. ඉතින් ඒවා අපි දකිද්දි ඒ මේ ලෝකයේ ගැන ළමයි ඒක දකිද්දි අපි ලෝකයේ ඇවිදලා ඒක දකිද්දි එහෙම සමාජයක් මෙහි හදාගන්න උත්සාහ කරනකොට ඒකට වෛර කරනවා නම් ඒක දිය කළා දාන්න හදනවා නම් ඒ කරන්නේ සමාජයටම කරන සාපයක්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම කියන්නේ හැමෝටම එහෙම කරන්න එපා. යුක්තිසහගත වෙන්න. නැත්තම් ධර්මයේ නැගිටලා ආවම කාටවත් දුවන්න පාර මදි වෙයි. ඒක තමයි කියන්නේ. හරි එතකොට අදට එතකොට අපේ වැඩසටහන ඉවරයි. බොහොම හොඳ මේ විවරණයක් ලබා දුන්නේ මේ දේවල් පිළිබඳව. ඉතින් අපිත් මේ ඕස්ට්‍රේලියාවේ හිටියට ඉතින් මේ දවස්වල නිතරම මේ ලංකාවේ වෙන්නේ මොනවද කියන එක නිකායාසෙම ඇදිලා යනවා හොයන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ඔය කියපු විදිහටම ජනතාව වෙනුවෙන් එතන නොබියව ඉදිරියටපත් වෙලා ඒ කරු ප්‍රකාශات හැමෝම දැන් මේ දැක්කනේ මේ සමාජ මාධ්‍යවල. ඉතින් ඒක ලොකු ආදර්ශයක්. ඔය ස්වාමීන් වහන්සේ කියන එක ඒ විදිහටම කතාවෙන් කියන එක කරනවා කරන එක කියනවා කියන විදිය ඔප්පු කරලා පෙන්නපු එක ලොකු ආදර්ශයක් කියලා අපිටත් ඉතින් හිතුණා. මේ අවදී මම හිතන්නේ අපි හැමෝගෙම ඉල්ලන්න ඕන අන්‍යෝන්‍යයන්ට උදව් කරගෙන තම තමන් රැක බලාගෙන මේකෙන් ගොඩ එන්න කියලා. මොකද ඉස්සරහා මාස දෙකක් ලංකාවේ අයට ගොඩාක් අමාරු වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් එකපාර මේක හරියන්නේ නැහැ නේසෝනේ. අනිවාර්යයෙන්ම මිනිස්සු උදව් කරන්න ඕන. ඒ විතරක් නේ රටවල් වලින් මේ අවස්ථාවේ ලංකාවට සල්ලි එවන්න ඕනේ. දැන් මම මේ අතර පාප් වහන්සේලාත් පණිවිඩයක් යවන්න හදන කාදිලතුමාරා ලෝකෙන් ඩොලර් එක හරි මේ අවස්ථාවේ ලංකාවට එවන්න කියන්නේ කියලා. මොකද පාප් වහන්සේට ලොකු බලයක් තියෙනවනේ. ඒ යෝජනාවත් පාප් වහන්සේට කරන්න යන්නේ. ඊයේ මගේ හිතවත් මහත්තයෙක් කිව්වා මෙන්න මෙහෙම යෝජනාවක් කරොත් ලංකාවට ඩොලර් ටිකක් ලැබෙයි කියලා.
එතකොට ඇත්තටම මට ඇත්තටම විතර ඒක ඇත්ත මේ වෙලාවේ ඩොලර් එක එක වන්නකොත් ලංකාවට එන එකත් මේ රටේ මිනිස්සුන්ට යහපතක්. ඉතින් හැබැයි එහෙම ඒ මිනිස්සුන්ට මේ අවස්ථාවේ අමාරුකමෙන් නැගිටින්න අපි ඒක කරන්න ඕන. ඒ වුණත් මිනිස්සුත් කල්පනා කරන්න ඕන. කන්න බොන්න ටික හම්බුනහම අයිත් ওই පාලකයෝ පත් කරගන්න හොඳ නැහැ. ඒ නිසා නාම යෝජනා දෙන අවස්ථාවේ ඉඳලා ඉස්සරහට එමය මගේ අරගලේ ඉන්න ළමයි නාම යෝජනා දෙන අවස්ථාවේ ඉඳලා වැරදි අය දැම්මොත් විරුද්ධ වෙන්න ඕන. අරගලේ එතන ඉඳලම තියෙන්න ඕන. මොකද හේතුව එතනින් පස්සේ වැරදි අශ්වය ටිකක් දැම්මොත් අර ගොම් මිනිස්සු අනිවාර්යෙන් කතිරේ ගහනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ මේ කැම බීම ටික දැන් ඔය මේ දැන් ඇත්තටම මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ගත්තනේ නොයෙකුත් විවේචන තියෙනවා. ගත්තා. ඉතින් ඒක අපි පිළිගන්නේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි බැලුවොත් මධ්‍යස්තව එතුමා යම්කිසි බැලන්ස් එකක් කරන්නනේ හදන්නේ. හරිද? ඒක ඉක්මනට කරලා සහයෝගය දීලා අලුත් ආණ්ඩුවකට යන්න ඕන. ඉතින් මේ අවස්ථාවේ මිනිස්සු රට බැලන්ස් කරන්න මුදල් ලෙවන්න ඕන. හැබැයි ඒ විතරක් නෙවෙයි. ඒ වන මුදලට මොකද්ද වෙන්නේ කියලා මේ මිනිස්සුන්ට පෙන්වන්නත් ඕන. දැන් මම අහන්නේ ඕස්ට්‍රේලියාව ටැක්ස් ගෙවුවොත් ටැක්ස් ගෙවන කෙනාට අවුරුද්දකට සැරයක් ඒ මුදලට මොකද්ද උනේ කියලා එනවද නැද්ද? සරල එනවද නැද්ද? රිටර්න් එකෙන් එනවා. ඇයි අපේ රට එහෙම කරන්න බැරි? ඇයි රට ඉඳලා එවන මිනිස්සුන්ට පෙන්වන්න බැරි? ඔයාගේ සල්ලි ටිකට මෙන්න මෙතෙන්ටයි ගියේ මෙතෙන්ට ඇවුනේ මේක ඇවුනේ. ඇයි පෙන්වන්න බැරි? හොරකම් කරන්න ඕන නිසා නේද ඒක පෙන්වන්නේ නැත්තේ? දැන් අදටත් අපි පොලිසියට ගියාම පැමිණිල්ල අතින් ලියාගන්න අත කැඩෙනකන් ඒ නිලධාරීන් පැමිණිලි පොත් ගණන් ලියනවා. ඇයි දැන් මෙච්චර රෙකෝඩින් උපකරණ තියෙද්දි ඇයි පොලිසිය වලට ඒව ලබා දෙන්නේ නැත්තේ? දැන් ඕස්ට්‍රේලියාවේ පාරේ දැක්කත් කොහොමද රෙකෝඩින් එකනේ ඔන් කරගන්නේ? ඒගොල්ලන් මම අර අපේ පොලිස් පාස්සේ කිව්වා සියලු පොලිසිය වලට මුදල් නැත්තම් මම මිනිස්සුන්ට කියලා රෙකෝඩින් උපකරණ ලබා දෙන්නම් කියලා. කිසිම දේශපාලඥයෙක් කතා කරලා ඇහුවේ නැහැ. කරලා දෙන්න පුළුවන්ද බැරිද කියලා. ඇයි කරන්නේ නැත්තේ? මේ දේශපාලඥයෝ වැරදි වැඩ කරාම පොලිසිය මහත්තයා මම කිව්වේ ඒ පොත් ගිනි තියන්න ඕන ඉරන්න ඕන. එතකොට ඔක රෙකෝඩින් කරලා 3-4 තැනක දාලා තියුණොත් මොකද්ද කරගන්න බෑනේ? නෑ. වෙනස් කරන්න බෑ. එතකොට පාලකයෝ ඒක කරන්න දෙන්නේ නැහැ. තමන්ට ගැලවෙන නීතිය නවා ගන්න. ඊට පස්සේ පොලිසිය මොකද කරන්නේ? පාලකයෝට ඒක තියාගෙන උනුත් ඒකෙන් ප්‍රයෝජන ගන්න. දැන් පාලකව පාර්ලිමේන්තුවේ තීරණයක් අරගෙන රෙකෝඩින් කරනවා. ඒක තමයි උසාවිය පිළිගන්නේ. ඒතර මිනිස්සු ජෙනුයින් කියන එකක් තියෙනවා, පොලිසිය කියන එකක් තියෙනවා. ඒතර ජජ්ට පුළුවන් තීරණය කරන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇයි එච්චර දියුණු උපකරණ දියුණු ලෝකේ දියුණු ශිෂ්ටාචාරයක් තියෙද්දි ඇයි ඒව භාවිතා කරන්නේ නැත්තේ? හොරකම් කරන්න ඕන නිසා, මිනී මරන්න ඕන නිසා, වංචා කරන්න ඕන නිසා ඒකනේ කරන්නේ නැත්තේ. ඉතින් ඒව වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඒවා ඒගොල්ලෝ කැමැත්තෙන් වෙනස් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කැමැත්තෙන් වෙනස් කරන්නේ නැහැ. අකමැත්තෙන් වෙනස් කරන්න ඕන තැනට මිනිස්සු බල කරන්න ඕන. දැන් මහින්ද ගියා කියලානේ කියන්නේ මහින්ද ගියේ නැහැ. මහින්ද එලෙව්වා. හරිද? මහින්ද ගියා කියලා පිළිගන්න ඕන ඊට කලින් දවසේ ඉල්ලාසෙල ගියා නෝ. දැන් ගෝඨාභය ගියොත් ගියා නෙමෙයි. ගෝඨාභය එලවනවා. එච්චරයි වෙන්නේ. ඒ වගේ මිනිස්සු හරිම දේ මොකද්ද කරන්න ඕන? හරිම දේ මිනිස්සු ඉල්ලන්න ඕන. සමාජයෙන් බල කරන්න ඕන. ඇයි අපිට මේ අවස්ථාව දෙන්නේ නැත්තේ ලෝකේ තියෙන ඔපචුනිටිස්? හරි ගම පොලිසිය වලට සල්ලි නැවව ගන්න. හරි ගමේ මිනිස්සු ලබා දෙන පොලිසියට ඒ උපකරණ. අපේ ගමේ නිදහස සාමය ආරක්ෂා කරන්නේ ඕගොල්ලෝ මේව තියාගන්න. අර පිට රට වගේ රෙකෝඩින් ඔන් කරන්න කතා කරනකොට. පොලිසිය CCTV දාගන්න අපි අරන් දෙන්න CCTV. එතෙන්ට ගේන. එතකොට ඒව එකක්වත් ওই කවුරු පාලකයෝ කැමති නැහැ උන්ට ඕන හොරකම් පක්ෂ විපක්ෂ හැම එකටම ඕන හොරකම් කරන්න. ඒවට අවස්ථාව මගහැරෙනවා. එහෙම යුක්ති සාගත කරොත් පොලිසිය. ඒ නිසා මොකද වෙන්නේ? ඒව සම්පූර්ණ අපි මැදිහත් වෙලා මේ මතය හදලා ගෙනාවක් නිසා. තේරුණාද? ඒ නිසා මං කියන්නේ අර හරි සිස්ටම් එකක් හැදුවම අපිටත් වැරදි කරන්න බෑනේ. අපි උනත් ඒ දඬුවමටත් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි අතින් වරිය අඩුපාඩු වැරදි වෙනවා නම් ඒක යුක්තිසහගත දඬුවමක් අපිට ලැබෙන්න ඕනේ. හැබැයි අපි අපේ ටික බේර ගන්න යුක්තිය කරන්න ඉඩ නොදෙන එක ඉතාමත් බරපතල වැරද්දක්. ඉතින් ඒක මෙහෙමයි. මම කොහොමත් මම දැන් මේකෙන් හිතන ඇති මම මේකට සමහරට මේක මම අල්ලගෙන මම මේ කිසි දෙයක් ගණන් ගන්නෑ. මම ඒ කල යුතු දේ කරන වෙලාවට කරනවා. මිනිස්සුන්ට කිය යුතු දේ කියන වෙලාවට කියලා ඒක මේව කරනවා. ඒක ඇඟට ගන්නවවත් ඔලුවට ගන්නවත් එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේ අවස්ථාවේ මේ බීජ වපුරලා තියනවා. නැත්තම් වෙන්නේ තව ජීවිත අවුරුදු 100 ගාණක් මේ අහිංසක මිනිස්සුගේ ජීවිත මේගොල්ලෝ හූරගෙන කනවා. ඒ නිසා ඒකට අපි වගේ මිනිස්සු ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ.
අනිත් එක ස්වාමීන් වහන්සේ මේ මහජනතාවට යුතුයකමක් තියෙනවා මේ අරගලයෙන් ලබා ගන්න ඕන තියෙන ওই ව්‍යවස්ථා වෙනස් කිරීම ඔය විනිවිදභාවය ලබා ගන්න ඒ සියලුම ඒවා වෙනස් කර ගන්නකම් ඒක දිගටම සහයෝගය දීලා කරගෙන යන්න ඕන මොකද නැත්නම් ඇත්තටම කියන්න මහ ජනතාව ඇත්තටම සහයෝගය දෙනවා. හැබැයි මහ ජනතාව සහයෝගය දිය යුත්තේ මේ ගින්නෙන්වත් ගිනි තියලවත් නෙවෙයි. ඒ හැම වෙලාවෙම සහයෝගය දිය යුත්තේ සාමකාමීත්වයෙන් කොළඹට පැමිණීමෙන් කෑම බීම වලින් ඒ වගේම දැන් අද විශේෂයෙන් වෙසක් එක මට කියන්න හිටියේ මේක අහන්න ලංකාවේ ඉන්නවනම් කූඩු හදාගෙන අරගල භූමියට එවන්න. අපි දැන් වෙසක් එකට සනසන්න එහෙ ලෑස්ති කරලා තියෙන්නේ. අරගල භූමියට එවන්න. ඉතින් ඒ නිසා සාමකාමීත්වය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි මේ අරගලේ ඉන්න ගොඩක් තරුණ ළමයි ඉන්න සෝෂල් මීඩියා කරන අය ඉන්න විශ්වවිද්‍යාල ළමයි ඉන්න නීතිඥ සංගමේ ඉන්න වෛද්‍යවරු ඉන්න නර්සස්ලා ඉන්න හාමුදුරුවරු ඉන්න සිස්ටර්ස්ලා ඉන්න ෆාදර්ස්ලා ඉන්න හරිම සංස්කෘතිය ඔක්කොම තියෙනවා. ඒ කිසිම කෙනෙක්ට කිසිම තැනක ගිනි ඒගොල්ලෝ අපි හැම කෙනෙක්ගේම මතය කවුරු හරි ගිනි තියනවනම් කවුරු හරි මරනවනම් ඒගොල්ලෝ වහාම අත්අඩංගුවට ගන්න. ඒක රජය කරන්න ඕන. ඒක අරගල කරුවන්ට කරන්න කියලා කියනවා. අරගල කරුවන්ට කරන්න අරගල කරුවෝ නීති ආරක්ෂා කරන්නේ නැහැනේ. ඒක රජය, ඒක පොලිසිය කරන්න ඕන. පොලිසිය වහාම අත්අඩංගුවට ගන්න ඕන. පොලිසියට මහ ජනතාව සහයෝගය දෙන්න ඕන. මොකද මහ ජනතාව සහයෝගය දෙන්න ඕන මේ වෙලාවේ. ඇයි දන්නවද? මේ වෙලාවේ සහයෝගය නොදුන්නොත් ඔයාලගේ ගෙදරත් ওই වගේම පුච්චන්න පුළුවන්. ඔයාලගේ කෙනෙක්ම මරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ සමාජ විරෝධී වැඩ කරන හැමෝම අත්අඩංගුවට ගන්න. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජෝස්ටන් ඒ ඇමතිවරුන්ගේ ඉඳලා පල්ලෙහාම මිනිස්සෙක් ගියක් දොරක් පිච්චුවන ඒ හැමෝම අත්අඩංගුවට ගන්න. මිනිස්සු උදව් කරන්න ඕන. ඒක තමයි මම කියන්නේ. ඒක Tamanටම කරගන්න උදව්වක්. එහෙනම් හොඳයි නේද? අදට වැඩසටහන ඉවරයි. ඉතින් දැන් මම කිව්වා අපි අර IT ප්‍රෝග්‍රෑම් එක අපි දැන් මේ ෆවුන්ඩේෂන් කපලා පළවෙනි ඉන්න එක හදාගෙන යනවා. ඔයාලට පුළුවන් නම් ඒකට උපරිම සහයෝගය දෙන්න. එතකොට හැකියාවලින් තව ළමයි 100කට ගෙනල්ලා ඉංග්‍රීසි IT පුහුණුව ඒ වගේම ධර්මය කියා දීලා අපිට පුළුවන් ඒ ළමයින්ට පිටරටින් ඩොලර් ගේන්න. මෙහි ඉඳන් රැකියාවක් කරන්න පුහුණුවක් ලබා දෙන්න. ඉතින් ඒකට ගොඩක් දේවල් දැන් ඉඳලා දැන් ඊයේ රාත් 12 වෙනකම් අපේ හාමුදුරුවෝ ගැඩොල් කපනවා. හාමුදුරුවෝ ලීරණ උළුවහු වලට හැමදාම මෙහි 5-6 දින රෑ 12ට විතර නිදාගන්න එක වැඩ නිසා. මොකද ඒවත් මුදල් දීලා කරගත්තොත් සෑහෙන මුදලක් යනවා. ඒ නිසා ඔයාලට පුළුවන් හැම සහයෝගයක්ම ඒකට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.